තෙරුවන් සරණයි හැම දිනාටම. අදත් අපේ සුපුරුදු දහම් හමුවයි මේ ආරම්භ කරන්නේ. අපි හැම දිනාගේම ධර්මාබෝධයේ පිණිස අපි මෙවැනි සදහම් හමුවක් පවත්වනවා. දිනපතාම අද 2020 වර්ෂයේ මැයි මාසයේ 18 වෙනි සඳුදා ලංකා වේලාවෙන් උදෑසන 6 සිට 8 අතර කාලයේ අපි මේ සදාම් හමුව පවත්වනවා. පළමුවෙන් මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ අවබෝධ කරගෙන ලෝක සත්වයා කෙරෙහි අප්‍රමාණ කරුණාවෙන් දේශනා කොට වදාළ තථාගත බුදු පියාණන් වහන්සේ ගෞරවයෙන් සිහි කරගෙන නමස්කාර පාඨයේ තුන් වාරයක් කියලා වන්දනා කරමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි. සදහම් හමුවට සම්බන්ධ වී සිටින පූජනීය ස්වාමින් වහන්සේලා, මෙහෙණින් වහන්සේලා සහ අපේ විහියෝගී පින්වත් හැම දෙනාගෙන්ම අපි ඊටාම වටිනා කටයුත්තක් මේ කාලය තුල දිගටම කරගෙන යනවා. හැමදෙනාම අපිට පේනවා පෞද්ගලිකව ලොකු උනන්දුවකින් තමන්ගේ භාවනා කටයුතු කරන බව. ඒ කියන්නේ නිවනට අවශ්‍ය කුසල් වැඩිම පෞද්ගලික උනන්දුව වැඩි කරගෙන යන කාලයක් බවට පත් වෙලා තිබෙනවා. විශේෂයෙන් බෞද්ධයන්ට ඒක වටිනා කාලයක්, වඩා ඵලදායී ප්‍රයෝජනවත් කාලයක් බවට පරිවර්තනය කරගන්න හැකියාව තියෙනවා. මොකද ඒ සඳහා අවශ්‍ය කරන මඟ පෙන්වීම අපේ ධහමේ තිබෙන නිසා. ඉතින් ඒ අනුව අපි මේ ලෝක තත්වයේ කිසියම් ආකාරයක හේතුඵල ධර්මතාවයේ අනුව වෙනස් වෙලා තියෙන තත්වයේ තුල අපි අපේ වෙනස් වීමේ අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් වැඩි උත්සාහයක් දරනවා අපේ ධර්ම මාර්ගයේ කටයුතු වඩාත් වේගයෙන් කරගෙන යන්න. ඒ අනුව අපි ඊට අත්කලක් සපයා ගන්න උදව්වක්, උපකාරයක්, මඟ පෙන්වීමක් හැටියට මේ වගේ ධර්ම සාකච්ඡාවක්, ධම් සභාවක් පවත්වන්න අප තීරණය කළ අපේ කල්යාණ මිත්‍රයන් සියලු දෙනා. ඉතින් අපි ඒට බොහෝ දෙනෙක් සහසම්බන්ධ කරගෙනත් තිබෙනවා. සජීවීව මේ මොහොතේ විශාල පිරිසක් සම්බන්ධ වෙනවා මේ Skype මාධ්‍යයෙන්, අන්තර්ජාලය ඔස්සේ. ඒ වගේම අප මේ කරන සාකච්ඡා සම්මන්ත්‍රණ ජාලගත කර තිබෙන නිසා වෙනත් අවස්ථාවල ඒවා ශ්‍රවණය කිරීමෙන් මේ අප කරන සාකච්ඡා තුළින් මතු කරන දහම් කරුණු මඟ පෙන්වීම තම තමන්ගේ ජීවිතවලට බොහෝ දෙනෙක් ඇතුළත් කරගන්න බව අපිට වාර්තා වෙලත් තිබෙනවා. අප සමග කියා තිබෙනවා බොහෝ දෙනෙක්. ඒ ගැන අපි සතුටුයි. මෙහි සිටින අයම ඒ යොමු කිරීම කරලා තිබෙනවා. ඒක කල්යාණ මිත්‍රත්වයෙන් අප සියලු දෙනා කළ යුතු කාර්යයක් හැටියට අපි මේ වෙලාවේ සිහිපත් කර ගැනීම සුදුසුයි. මන්ද මේ ශාසනය අප දක්වා ආවේ මේ අපි වර්තමානයේ අපි මේ හැමදාම උදෑසන දහම් හමුවේදී අපේ අද දවසේ දිනේ මතක් කර ගැනීම එක්තරා සතිය පිහිටුවා ගැනීමක් වැනි කටයුත්තක් වෙනවා. වගේම මේ අපි ගත කරන කාලයේ ශාසන ඉතිහාසය බලපුවහම බුදුරජාණන් වහන්සේ වැඩ සිටි යුගයේ සිට වර්තමානයේ අප ජීවත් වෙන යුගයේ දක්වා කාලය ගත්තොත් ඒ කාලය මේ දක්වා මෙච්චර දුරක්
පරම්පරා ගණනාවක් මේ ශාසනය පැවතිලා ආවේ කල්යාණ මිත්‍රත්වයේ නිසා. අපි දන්නවා අර ප්‍රසිද්ධ දේශනාව බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවෝ ප්‍රකාශ කරන යම් වෙලාවක මේ ශාසනයේ අඩක් කල්යාණ මිත්‍රත්වයේ මත පවතිනවා කියලා මට හැඟෙනවා කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරා ආනන්ද එහෙම කියන්න එපා. අඩක් නෙවෙයි සම්පූර්ණ මේ ශාසනයේ පැවැත්ම කල්යාණ මිත්‍රත්වයේ මතමයි සිද්ධවන්නේ කියලා. ඒ කියන්නේ මේ ධහම අවබෝධ කරගත්ත, වටහාගත්ත, තේරුම් ගත්ත, මේ ධහම පිළිපදින, ධහමට අනුකූල ජීවිත ගත කරන ඇත්තෝ තමයි කල්යාණ මිත්‍රයෝ කියන්නේ. එතකොට ඒ අය අනිත් අයට මේ ධහම් මග එලිපෙහෙලි කරලා දෙනවා. ඒ සඳහා සහාය වෙනවා, උදව් වෙනවා. කරුණාවෙන්, මෛත්‍රියෙන්. එතකොට ඒ කල්යාණ මිත්‍රත්වය අනිත් අයට තමන්ගේ ධර්ම මාර්ගයේ ඉදිරියට යන්න අත්වලක් වෙනවා, සහායක් වෙනවා. ඒකට එසේ අවබෝධ කරගත්ත, වටහාගත්ත, තේරුම් ගත්ත ඇත්තෝ, දහමෙන් ප්‍රයෝජන ගත්ත ඇත්තෝ තමනොත් නැවතත් කරුණා මෛත්‍රී සහගතව තවත් කෙනෙකුට මේ දහම් මඟ එලිපෙහෙලි කරලා දෙනවා. ඉතින් අපේ සම්ප්‍රදායික ක්‍රමයේ උනේ අම්මලා තාත්තලා ගුරුවරු තමන්ගේ ශිෂ්‍යයන්ට, දූ දරුවන්ට මේක සපයා දීම. නමුත් ඊට වඩා පුළුල් තලයකට ගිහිල්ලා කවරෙකුට වුවත් කුමන කෙනෙකුට වුණත් මෙය වටහා දීම, කියා දීම තුල, තේරුම් කර දීම තුල ඒ අයට පුළුවන්කම ලැබෙනවා ධර්මයේ අවබෝධ කරගන්න. කොහොමදත් අපි ධර්ම මාර්ගයේ යනකොට මේ ભેදයකින් තොරව සියලු දෙනාටම මේ ධහම තෝරලා දෙනවා. මේ විදිහට මේ කල්යාණ මිත්‍රත්වයෙන් අපි ඒ කටයුත්ත කරමු. පුළුවන් තරම් තමන් වටහාගත්ත, තේරුම් ගත්ත, තමන් අනුගමනය කරන ඒ දහම් මග, ඒ ධර්ම මාර්ගයේ හැකිතාක් අනිත් අයටත් අවබෝධ කරලා දෙන්න උත්සාහ කරමු, කරුණා මෛත්‍රී සහගතව. කොහොම නමුත් පළමු කටයුත්ත වන්නේ තමන් නිසි ආකාරයෙන් ධර්මය තේරුම් ගැනීම, ඒ වගේම ධර්මයේ පුහුණු වීම, ඒ ධර්මානුකූල ජීවිතය ගත කිරීම. එතකොට ඒකට තමන්ට ඒකෙන් ප්‍රතිඵල ලැබෙනවා. ඇත්ත වශයෙන්ම තමන්ට ප්‍රතිඵලයක් ලැබිලා තියෙන්න ඕනේ. මේ ධර්ම මාර්ගයේ අපි අනිත් අයට අවවාද, අනුශාසනා, මඟ පෙන්වීම කරන එක ඇත්ත කරුණා මෛත්‍රී. නමුත් ඒක තමන් ප්‍රතිඵලයක් ලබාගෙන ඒක ඉදිරිපත් කරොත් තමයි ඒකේ තියෙන වටිනාකම වැඩි වෙන්නේ. වටිනාකම හැබෑ වටිනාකමක් බවට පත් වෙන්නේ. නැත්තම් හුදු කියමනක්, සුතියක්, අනුස්සවයක් බවට පත් වෙනවා. ඒක නිසායි බුදුරජාණන් වහන්සේ මේ කාලාමයන්ට යමක් දේශනා කරන අවස්ථාවේ කාලාම සූත්‍රය කියලා අපේ ප්‍රසිද්ධ සූත්‍රයක් තියෙනවා. එතෙන්දී මා අනුස්සවේන කියලා ඒ වචනයක් කිව්වා. ඒ කියාගෙන එන දේ එසේම බාර ගැනීම. නොසුදුසුයි ඒක කරලා බලලා, අත්හදා බලලා අර අපි මතක් කළා මේ දැනට අපි සාකච්ඡාවට භාජනය කරගෙන ඉන්න මාතෘකාවට අදාළව අපි මාතෘකාව තියාගෙන තියෙන සප්ත විසුද්ධිය. එතකොට අපි ඊයේ ditthi විසුද්ධිය කියන කාරණේ සාකච්ඡා කළා. දැක්ම පිරිසිදු කර ගැනීම කියන එක. එහිදී අපි පියවර 3ක් කතා කළා. ශ්‍රවණය නැත්තම් සුත අනුග්‍රහිතය. එහෙම නැත්නම් අපි ඒක කියන සුතමය ඥාන කියලා. ශ්‍රවණය කිරීමෙන්, පොතපත කියවීමෙන්, සාකච්ඡා කිරීමෙන් අපි ලබා ගන්න දැනුම එතනින් නොනවති චින්තාමය පැත්තට යන්න කිව්වා. ඇතුළතින්ම මේවා ගැන තව ටිකක් හිතලා කල්පනා කරලා විමසලා
ඒ පිළිබඳ ඇතුළතින්ම ඇති කර ගන්නා වූ කිසියම් ආකාරයක අවබෝධය තේරුම් ගැනීම ඊට පස්සේ ඒක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමෙන් ලබන අත්දැකීම මේ ඔක්කොම එකතු කරගත්තම තමයි කෙනෙකුගේ දැක්ම හරි දැක්මක් පැහැදිලි දැක්මක් බවට පරිවර්තනය වෙන්නේ. ඒ නිසා අපි මේ දහම් මඟ ඉගෙනගෙන ඒක භාවනාමය ඥානයක් බවට පත් කරගත්තයින් පස්සේ තවත් කෙනෙකුට කියලා දෙනවා නම් තමයි මේකේ හරි තත්වයටපත් වෙන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ පළමුවෙන් තමන් දහම තුල නිසි ආකාරයෙන් පිහිටා එහි අත්දැකීම ලබාගෙන අන් අයට මේක කියලා දෙන්න කියලා කිව්වා. එතකොට Tamanට ප්‍රත්‍යක්ෂයි මේක හරිද වැරදිද? මේකෙන් මේ ඵලය ලැබෙනවද නැද්ද? ආදී වශයෙන්. ඉතින් ඔබට මතකයි අපි දන්නවා බුදුරජාණන් වහන්සේ වුණත් Taman මේ දේශනා කිරීම අනිත් අයට මේක පැහැදිලි කිරීම කරද්දී හරි සැලකිලිමත් වුණා. පළමුවෙන් තමන් වහන්සේ සෑහෙන කාලයක් ප්‍රයත්න කරලා උත්සාහ කරලා මේ ප්‍රතිපදාව මේ ධර්ම මාර්ගයේ ගිහිල්ලා ප්‍රතිඵලය ලබාගෙන ඊට පස්සේ බැලුවා මේ ගැඹුරු ධහම මේක කාටද කියලා දෙන්නේ කියලා. ඒකෙත් තියෙන යම්කිසි කාරණයක් අපි ඔය නිකාම්ම මේක ඔය අනිත් අයට මේක කියලා දෙන්න ඕන කියලා එහෙම හරියන්නේත් නැහැ. ඒකට පොඩ්ඩක් ගැළපෙන වටපිටාවක ඉන්න ඒ වගේ කෙනෙකුට මේක කිව්වොත් අවබෝධ වෙනවා. ඒක නිසා යම් තෝරා ගැනීමක් කළ බව අපිට වැටහෙනවා. නැත්තම් බුදුරජාණන් වහන්සේට දේශනා කරනවා නම් ගොඩක් අය හිටිය තමන්ගේ ඥාතීන් හිටියා. පළමුවෙන්ම බුද්ධත්වයට පත් වෙලා තමන්ගේ රටට එන්න කියලා ආරාධනා කරපු රජ කෙනෙක් හිටියා. ගොඩාක් දෙනෙක් හිටියා. නමුත් ඒ අතරින් තමන් අවබෝධ කරගත්ත දේ දේශනා කරන්න මේක තේරුම් ගන්න වඩා සුදුසු පුද්ගලයන් කවුද කියලා ටිකක් හොයලා බැලුවා. ඉතින් අපිත් එතෙන්දි පොඩ්ඩක් බලන්න ඕන මේ කාරණේ මේ ධර්ම මාර්ගයේ යන මීට නැඹුරුතාවයක් තියෙන ඇත්තෝ ටිකක් මේ කාර්යයට වඩා සුදුසු බවට පත් වෙනවා. නමුත් සියලු දෙනාටම ධර්මය අවශ්‍යයි. නමුත් මේක පහසුවෙන් වටහා ගත හැකි අය ඉන්නවා. ඊට නැඹුරු වෙච්ච ඇත්තෝ ඉන්නවා. එහෙම නැත්නම් එවැනි අවස්ථා තිබෙනවා. මේක දෙපැත්තකින් බුදුරජාණන් වහන්සේ අනෙත් එක්කෙනාට ධර්මය පැහැදිලි කිරීම සඳහා අවස්ථා දෙකක් උපයෝගී කරගෙන තිබෙනවා. නැත්නම් වටපිටාවන් දෙකක්. එකක් තමයි ඒ ධර්මයට නැඹුරු වෙලා සිටින පුද්ගලයෝ. අර පස්වග භික්ෂූන් තෝරාගත්තේ ඒ අර්ථයෙන්. ඒගොල්ලොත් මේක හොයන අය, විමසන අය, යම්කිසි ප්‍රයත්නයක උත්සාහයක යෙදී සිටින අය. ඉතින් ඒක නිසා ඒගොල්ලන්ට මේක පහසුවෙන් තෝරලා දෙන්න, පහසුවෙන් අවබෝධ කරලා දෙන්න හැකියාව තිබෙනවා. මොකද මේ පැත්තෙන් ඒගොල්ලන්ගේ පැත්තෙන් උනන්දුව තියෙනවා මේ මාර්ගයේ යන අයගේ. ඉතින් එවැනි පිරිසක් සමහර විට බුදුරජාණන් වහන්සේ තෝරගත්ත ධර්මයේ දේශනා කරන්න. එහෙම නැත්නම් ධර්මයේ අවශ්‍ය වෙන අවස්ථාවන්ටපත් වුණු අය. මේ දහමෙන් පිළිසරණක් උවමනා වෙන අවස්ථාවන් තියෙනවා අපේ ජීවිතේ. ඔබ දකින්න නැති ජීවිතේ ලොකු දුක්ඛ දෝමනස්යන්ට, ඛේද වාචකයන්ට මුහුණ දීපු අවස්ථාවල එවැනි අයට ওই අසරණයන්ට පිහිටවීම කියන එක ඇතුලේ තියෙන්නේ එවැනි අවස්ථා සුදුසුයි ඒ අයට මේ ධර්ම මාර්ගයට එන්න ප්‍රවේශයක්. ඒ කියන්නේ මේ දුක විසින් පහර දෙනු ලැබ සිටින අවස්ථාවක්.
දුක විසින් පීඩාවට පත් කරලා තිබෙන අවස්ථාවක්. ඒ වෙලාවේ ඕනෑම සත්වයක් දුකෙන් මිදීමේ මගක් හොයන. කොහොමද මේ මම පත් වෙලා තියෙන දුක්ඛ දෝමනස්යන්ගෙන් මිදෙන්නේ කියලා. ඒ අවස්ථාවේ ධර්ම මාර්ගයේ දිගට ධර්මයට නැඹුරු වෙලා දිගට ඇවිල්ලා නෙමෙයි. නමුත් ඒ වෙලාවේ මේ දුකෙන් මිදෙන්න යම්කිසි උත්සාහයක් යෙදෙන අවස්ථාව. එවැනි අවස්ථාත් සුදුසුයි මේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව. දුකෙන් මිදීමේ ප්‍රතිපදාව පැහැදිලි කරලා දෙන්න. මොකද ඒ වෙලාවේ නිකන් පිපාසයෙන් ඉන්න අවස්ථාවක් වගේ. ඒ වෙලාවේ ඉතින් බොන්න දෙයක් හොයනවානේ. බඩගින්නේ ඉන්න වෙලාවේ කන්න දෙයක් හොයනවා වගේ. කිසියම් දුකකින් ජීවිත දුක්ඛයකින් පීඩා විඳින අවස්ථාවක් මේකට සුදුසුයි. බුදුරජාණන් වහන්සේ ඒ වගේ අවස්ථා හුඟක් භාවිතා කරලා තියෙනවා. ජරා දුක, මරණ දුක, ව්‍යාධි දුකෙන් පීඩාවටපත් වෙච්ච අය අප්පිය සම්පයෝගයේ, පිය විප්පයෝගයේ සිද්ධ වෙච්ච අවස්ථාවල අන්න ඒ වෙලාවේ අර තමන් පත් වෙලා තියෙන දුක්ඛයෙන් මිදෙන්න යම් අභ්‍යන්තර නැඹුරුවක් තියෙනවා. එතකොට මේ ධහම තුලින් මේ දුකෙන් මිදීමේ මඟ ඒ තැනැත්තාව සංසුන් කරලා ඒ තැනැත්තාට ටිකක් කාරුණික වෙලා සංසුන් වුණයින් පස්සේ මේ මඟ කියලා දෙන්න. එතකොටත් වහා අවබෝධ කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔය අය මූලික වශයෙන් ඔය මට්ටම් ඔය අවස්ථා දෙකේ ඔය මානසික අවස්ථා දෙකේ දී බුදුරජාණන් වහන්සේ උත්සාහ කළා තියෙනවා අනිත් එක්කෙනාට මේ පණිවිඩය දෙන්න. මොකද මේ අවස්ථා දෙක පහසුවෙන් අනිත් එක්කෙනා ලබා ගන්න සූදානමින් සිටින අවස්ථා. එතකොට මේක ගන්න සූදානම් වෙලා ඉන්න නිසා මේක පහසුවෙන් ගන්න පුළුවන්. එහෙම නොවන අවස්ථාවලත් බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරලා තිබෙනවා. නැතුව නෙවෙයි පොදුවේ. නමුත් ඒවා ඒ තරම් අපිට පේනවා ගත්ත බවක් පේන්නේ නැහැ කියලා, ඵලදායී බවක් පේන්නේ නැහැ කියලා. එහෙම තියෙනවා. මොකද එහෙම නොවන අවස්ථාවල බණ කිව්වට ඒක ගන්නෙ නැහැ සමහර වෙලාවට. උදාහරණයක් හැටියට අනාථපිණ්ඩික සහ පසේ නදී කෝසල කියන දෙන්න උදාහරණ වශයෙන් දක්වන්න පුළුවන්. දෙන්නම දහමෙන් වැඩක් ගත්තේ නැති අය. හැබැයි බුදුරජාණන් වහන්සේ සමීපයේ හිටියා. දැන් කෝසල මගධාධිපති මගධ බුදුරජාණන් වහන්සේ වාසය කළ රටේ රාජ්‍ය නායකයා. ඉතින් බුදුහාමුදුරන්ගේ වංශේ ඔහොම ඉතින් දෙන්න බොහොම සම වයසේ. ඉතින් කොච්චරවත් විවේකයක් තියෙනකොට ඉතින් බුදුහාමුදුරන්ව දකින්න ආශ්‍රය කරන්න කතා කරන්න එනවා. ඇවිල්ලා ඉතින් ඔය પરම්පරාව කතා කරනවා. තමුන්නාන්සෙත් කොසල් රට වැසියෙක්, මාත් එහෙමයි. තමුන්නාන්සෙත් 80 වයසේ, මාත් 80 වයසේ. ඔය වගේ නිකන් ඒවා මේ කතා කරන මිසක හුඟක් බණ කියලා තියෙන බුදුරජාණන් වහන්සේ වුණාට ඒකෙන් ප්‍රයෝජනයක් ගත්තේ නැහැ. ඒ වගේ අය. අනාථපිණ්ඩිකත් එහෙමයි. අනාථපිණ්ඩික බුදුරජාණන් වහන්සේ කෙරෙහි දැඩි ශ්‍රද්ධාවකින් ඉඳපු කෙනෙක්. ඔය ජේතවනාරාමේ එහෙම හදලා දීලා එහෙම උපස්ථාන කටයුතු වලින් බොහොම ඉස්සරහින් ඉඳපු කෙනෙක්. ඉතින් බුදුරජාන් වහන්සේ දේශනා හැටියට ගත්තොත් අපිට පේන සූත්‍ර දේශනාම තියෙන 18ක් 20ක් වගේ දේශනා කරපුවා. ඒ වුණාට ප්‍රතිඵලයක් ගත්ත කෙනෙක් නෙවෙයි. එහෙම අයටත් බුදුරජාන් වහන්සේ කරුණාවෙන් දේශනා කළා තියෙනවා. නැතුව නෙවෙයි. නමුත් වඩා පහසුවෙන් අරගෙන තියෙනවා වෙනත් අය බුදුරජාණන් වහන්සේ එක මොහොතකට හමු වෙලා ඒ මොහොත තුල මේ ප්‍රයෝජනෙ අරන් තියෙන. ඒක නිසා අපිට හරියටම කියන්න බෑ පුද්ගලයාගේ තත්වය කුමක්ද කියලා. ඒක නිසා අපි පුළුවන් විදිහට අනිත් අයටත් මේ
දහම තේරුම් කරලා දෙන්න උත්සාහ දරමු අවස්ථානුකූලව. සමහරට ඒ අවස්ථාව වඩා සුදුසු වෙනවා පුද්ගලයා ඉන්න අවස්ථාව. එහෙම නැත්නම් ඔහුගේ විෂය සමහර විට බුදුරජාණන් වහන්සේ ඔහුගේ විෂයෙන් දැන් ගොවියෙක් නම් ගොවි කමට අදාළ බොහෝ දේ ඊට අදාළ සංකල්පනා වචන වලින් කිව්වම තේරෙනවා. අපි කියන්නේ ගොවි භාෂාවෙන් කියනවා. රත්තරන් කරුවෙක් නම් එයාගේ භාෂාවෙන් කිව්වම තේරෙනවා. එයාගේ භාෂාවෙන් කියලා කියන්නේ එයාගේ විෂයට අදාළ ඒ කර්මාන්තයට අදාළ සංකල්පනා උදාහරණ උපමා වලින් කිව්වම තේරෙනවා. ඉතින් ওই වගේ බුදුරජාණන් වහන්සේ එවැනි දේවලුත් භාවිතා කරලා තියෙනවා මේ ධර්මය තේරුම් කර දීම සඳහා. මේක පහසුත් නැහැ අත් වශයෙන්. ධර්මයේ තේරුම් කරලා දීම පහසු නැහැ. ඉතින් ඒ නිසා කොහොම නමුත් අපිට එවැනි කටයුත්තකටත් යෙදෙන්න පුළුවන්කම තිබෙනවා. ඉතින් හොඳයි අපි මාතෘකාවට යමු. අපි මේ වෙන විට සප්තවිසුද්ධිය සාකච්ඡාවට භාජනය කරගෙන තියෙන්නේ. නැත්නම් මාතෘකාව හැටියට තියාගෙන තියෙන්නේ සප්තවිසුද්ධිය. ඒකට අපි විසුද්ධි කියන දේ කුමක්ද කියලා කතා කරා. පිරිසිදු බව, නිවැරදි බව, උසස් බව කියන අර්ථ අපට විසුද්ධි කියන වචනයට දෙන්න පුළුවන්. නිවනටත් විසුද්ධි කියනවා. ඒකයි නිවන් මඟ විසුද්ධි මග්ග හැටියට හඳුන්වලා තියෙන්නේ. නිවෙන මඟ, නිවන් මඟ විසුද්ධි මග්ග හැටියට. ඒ වගේම බුදුරජාණන් වහන්සේත් සතිපට්ඨාන දේශනාව ආරම්භ කරද්දී මේ විසුද්ධි මග්ග කියන වචනේ යොදලා තියෙනවා. ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධිය. මග්ගෝ විසුද්ධිය. මේක පිරිසිදු වීමට, නිවැරදි වීමට මගක්ය. එතකොට මේ පිරිසිදු කරගන්නේ මොනවද? නිවැරදි කරගන්නේ මොනවද? උසස් තත්වයටපත් කරගන්නේ මොනවද කියලා බැලුවොත් අපේම පෞරුෂය. අපි මේ ප්‍රධාන ගැටලුවටපත් වෙලා තියෙන්නේ නැත්නම් දුක, මේ පෙළෙන ගතිය, ඇලෙන ගැටෙන මුලා වෙන ගතිය හා ඒ තුලින් ජනනය කරගන්නා වූ මේ අසහනකාරී, අතෘප්තිකර, වේදනාකාරී, ගැටලුකාරී තත්වයන් අපි මතු කරගෙන තියෙන්නේ මේ විසුද්ධිය නැත්නම් අපේ පෞරුෂයේම තියෙන යම් අඩුපාඩුකම් නිසා. එතකොට ඒ අඩුපාඩුකම් මගහරවා ගැනීම තමයි මෙතන විසුද්ධි. අපි පිරිසිදු කරගන්නේ ඒක. තවත් විදියකින් කිව්වොත් අපේ කායික හැසිරීම. ඒ කියන්නේ චර්යාත්මක අංශය පිරිසිදු කර ගැනීම. ඒ වගේම අපේ චිත්තාවේගී අංශය, හැඟීම්, සිතුම් පැතුම්, ආකල්ප, බලාපොරොත්තු, අපේක්ෂා, ප්‍රාර්ථනා කියලා අපි ඔය සාමාන්‍ය ව්‍යවහාරයේ කියන දේ හැඟීම් පැත්ත ඒක පිරිසිදු කර ගැනීම. ඒ වගේම අපේ අවබෝධමය පැත්ත, බුද්ධිමය අංශය ඒක පිරිසිදු කර ගැනීම, වැරදි කර ගැනීම. ඉතින් ඒ විදිහට අපේ චර්යාත්මක, චිත්ත වේගීය සහ බුද්ධිමය අංශ තුන, ඒ තුනේ එකතුවටයි පෞරුෂය කියලා කියන්නේ. අන්න ඒකේ තමයි මේ පිරිසිදුකම ඇති කරගන්නේ, විසුද්ධිය ඇති කරගන්නේ. ඉතින් ඒ විසුද්ධිය ඇති කර ගැනීම එකකින් දෙකකින් බැරි නිසා හතක් තියෙනවා. ඒකයි මේ සප්ත විසුද්ධි කියන්නේ. හත් ආකාරයකින්, සප්තාකාරයකින් විසුද්ධිය ඇති කර ගැනීම ගැන අපිට උපදෙස් ලැබෙනවා. ඒකයි මේ අපි මේ සාකච්ඡාවට මේක අරගෙන තියෙන්නේ.
එතකොට මේ හත් ආකාරයේම සප්තාකාරයේම අපි තේරුම් ගත්තම අපිට ඒ අංශ වලින් විසුද්ධිය ඇති කරගන්න පුළුවන්. දැන් සීල විසුද්ධිය ඉලක්ක වෙලා තියෙන්නේ අපි මුල්ම විසුද්ධිය හැටියට දක්වන්නේ සීල විසුද්ධිය. අපේ අර චර්යාත්මක අංශයේ තියෙන ඌනතා අඩුපාඩු අපිරිසිදුකම් අයහපත්කම් අයින් කරගන්න. ඒක අයින් කරගත්තම එතන සීලය පිරිසිදු වෙනවා. ඒකටයි සීල විසුද්ධි කිව්වේ. අපේ චර්යාත්මක අංශයේ ප්‍රධාන අංශයක් අපේ පෞරුෂය. කායික හැසිරීම, වචන භාවිතය, පුද්ගල සම්බන්ධතා පැවැත්වීම, ද්‍රව්‍ය භාණ්ඩ වස්තු පරිහරණය, ස්ථාන ආදී පරිහරණය කිරීමේදී යම් කටයුතු කිරීමේදී මේ වගේ විවිධ දේවල් වලදී අපි දක්වන කායික ක්‍රියාකාරකම් ප්‍රකාශන මේවා ප්‍රධාන වශයෙන් සීලයට අයිති වෙනවා. ඉතින් ඒවයි දෝෂ ඒවයි අපිරිසිදුතා තියෙනවා නම් අසුද්ධිය තියෙනවා නම් එතන ප්‍රශ්න ගැටලු පැන නගින දුක එනවා. ඒ නිසායි මේ සීල විසුද්ධියක් බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙන්නේ. ඉතින් අපි ඒක හොඳට අවබෝධ කරගත්තොත් අපිට පුළුවන්කම තියෙනවා සීල විසුද්ධිය ඇති කරගන්න. ඉතින් ඒක අපි කතා කරා සමත ක්‍රමයටයි විපස්සනා ක්‍රමයටයි කියලා දෙවිදියකට කරගන්න පුළුවන්කම තියෙනවා. සමත ක්‍රමයේදී ඉදිරියට එන්නේ ශ්‍රද්ධාව. විපස්සනා ක්‍රමයේදී ඉදිරියට එන්නේ ප්‍රඥාව. ඉතින් අපි සීලය සකස් කරන්න ඔය දෙවිදියටම අපේ දහමේ උගන්වනවා. ඒක නිසා සමත විපස්සනා දෙකම මිශ්‍ර යුගනද්ද ක්‍රමයකුත් මේ ධර්ම මාර්ගයේදී උගන්වනවා. දෙකම මිශ්‍ර කරගත්ත ක්‍රමයකුත්. සමත ක්‍රමය කියලා කියන්නේ අපි මේ සීලය ගැන එච්චර ගැඹුරු අවබෝධයක් නැති අවස්ථාවේ අර තමන්ගේ ගුරුවරයා, කල්යාණ මිත්‍රයා, වැඩිහිටියා, ක්ෂේත්‍රයේ වැඩිහිටියා, දෙමව්පියෝ කෙරෙහි ශ්‍රද්ධාවෙන් එයා යමක් එපා කිව්වම ඒක නොකර හරිනවා. එයා යමක් කරන්න කිව්වම ඒක කරනවා. ඒක ඇයි එහෙම කරන්නේ කියන එක පිළිබඳ හරි අවබෝධයක් තවම නැහැ. තව මෙවැනි වැටහීමක් නැතුව එහෙත් තමන්ගේ ගුරුවරයා, කල්යාණ මිත්‍රයා, මව්පියෝ, වැඩිහිටියා, ශාස්ත්‍රීය ප්‍රවීණයා කියන නිසා ඒක පිළිපදිනෝ අනුගමනය කරනවා. හැබැයි එතන ප්‍රතිඵලත් එයා විඳිනවා. යම් ආකාරයක ප්‍රතිඵල භුක්ති විඳීමකුත් තියෙනවා එතන. හැබැයි ශ්‍රද්ධාවෙන්. තාම නැහැ. ඇයි මට මේ කල්යාණ මිත්‍රයා මේක කරන්න එපා කියලා තියන්නේ ඇයි? මේක කරන්න කියලා තියන්නේ ඇයි කියලා හරියටම තමා විසින්ම ප්‍රත්‍යක්ෂ කරගෙන නැහැ. ඒත් ශ්‍රද්ධාවෙන් සිල් රකින්න මට්ටම. එතනත් සීල විසුද්ධිය තියෙනවා. අනිත් පැත්තෙන් ප්‍රඥාවෙන් සිල් රැකීම කියන කාරණය තමාම අවබෝධ කරගෙන ඇයි මේක කළ යුත්තේ, ඇයි මේක නොකළ යුත්තේ, කළොත් මොකද වෙන්නේ, නොකළොත් කුමක්ද වෙන්නේ කියලා හරියටම අවබෝධ කරගෙන තමන් ඒකෙන් වැළකී සිටිනවා. එතකොට අර වෙනත් කෙනෙක් මත පවතින ගතිය තමන් නිදහස් වෙන එක්තරා ප්‍රමාණයකට තමන් ස්වාධීනයි. තමන් දන්නවා මේ ආචාර ධර්මීය පදනම තමන් හොඳට අවබෝධ කරගෙන තියෙන්නේ. අපි ඔය විපස්සනා මාතෘකා සාකච්ඡා මාලාවෙම ඕක ඉදිරියට ගත්තා. ඔබට මතකයි. එතකොට එතෙන්දී අවබෝධයෙන් සිල් රකින්න කෙනා, විපස්සනා පැත්තෙන් විපස්සනා මාර්ගයෙන් එන කෙනා, එයාට මූලික වෙන්නේ ප්‍රඥාව. සමත පැත්තෙන් එන කෙනාට එන්නේ ශ්‍රද්ධාව. ඉතින් අර තමන්ගේ සංවර භාවයක් කායික වාචිකව ඇති කරගෙන තියෙනවා.
පැහැදිලි අවබෝධයකින් තොරව සමත පැත්තේදී විපස්සනා පැත්තේදී පැහැදිලි අවබෝධයකින් යුක්තව ඇවිල්ලා තියෙනවා. ඔය දෙකමත් වෙන්න පුළුවන් විтин විට අර සද්ධාව එකින් ප්‍රඥාවට මාරු වෙන ක්‍රමයෙන් එහෙමයි වෙන්න ඕන. මුලදී කල්යාණ මිත්‍රයා ගුරුවරයා කියපු නිසා මේක පිළිපැද්දා. පස්සේ තමන්ම අර අපි ඊයේ කතා කළ විදිහට අර පියවර තුනේ යනකොට මොකද්ද පියවර තුන? සුතමය, ඒ වගේම චින්තාමය සහ භාවනාමය පැත්තට යනකොට තමන් ක්‍රමයෙන් විපස්සනා පැත්තට මාරු වෙනවා. තමන්ටම දැක්ම පිරිසිදු වෙනවා. දිට්ඨි විසුද්ධිය ඇති වෙනවා. තමන් දන්නවා මේක හරි මේක වැරදි ආදී වශයෙන් කියලා. එතන යම් ප්‍රමාණයකට අත්දැකීමක් තියෙනවා. දැන් සරල උදාහරණයක් මම යම් සිද්ධියක් කියන්න පුළුවන් මේකට අදාළව. බුදුරජාණන් වහන්සේ එක්තරා කෙනෙකුට මේ දානය පිළිබඳව කිසියම් දේශනාවක් කරන යම් අවස්ථාවක්. පරිත්‍යාග කිරීමේ වටිනාකම. ඉතින් ඒක බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවෙන් පිළි අරගෙන ඔබ වහන්සේ ගැන මගේ ප්‍රසාදයක් තියෙනවා. ඔබ වහන්සේ කියනවා මේ පරිත්‍යාගයේ දාණය හොඳ දෙයක් කියලා. ඒක නිසා මම එහෙනම් අදපටන් ඔබ වහන්සේ කියන පරිදි මම මේ පරිත්‍යාගයේ දාණය කියන ක්‍රියාව කරනවා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ ආනිසංසත් මෙයාට ඉතින් කියලා දුන්නා. දෙපැත්ත ආනිසංස ditta ධම්ම සම්පරායික වශයෙන්. ditta ධම්ම කියන්නේ මේ ජීවිතේදීම Tamanට ලැබෙන ආනිසංස. සම්පරායික කියන්නේ මතුවට මේ ජීවිතේ මතුවට හෝ එහෙම නැත්නම් මරණයෙන් පස්සේ කියන්න පුළුවන්. ඉතින් කොහොම නමුත් මෙයා බුදුරජාණන් වහන්සේගේ දේශනාව පිළි අරගෙන ඉතින් මේ පරිත්‍යාගශීලී වීම පරිත්‍යාග කිරීමේ කටයුත්තේ යෙදුණා. ඔහොම ඉඳලා ආයි දවසක මෙයා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ඉතින් සුහදව සාකච්ඡා කරපුවාම කතා බහ කරපුවාම ඉතින් කිව්වා ඔබ වහන්සේගේ අනුශාසනා පරිදි මම දැන් වැඩ කරනවා. මොකද්ද කරන්නේ? තියා ධනවත් කෙනෙක්. ඒක නිසා මම දැන් මේ පරිත්‍යාග කිරීමේ කටයුත්තේ යෙදෙනවා. ඉතින් ආනිසංස පක්ෂයේ තින්දි කතා කරනවා. ආනිසංස පක්ෂයේ. එයා කියනවා මෙහෙම දෙයක්. මම මේ කටයුත්ත ඔබ වහන්සේ කෙරෙහි සද්ධාවෙන් පටන් ගත්තා. දන් දීම ගැන මගේ සද්ධාාවක් තිබුණේ නැහැ. ඔබ වහන්සේ කිව්ව නිසා මම මේක කරන්න පටන් ගත්තා. දීමේ ආනිසංස දෙපැත්තේ මේවා මම දැනගෙන හිටියේ නැහැ. මේ ජීවිතයේදී ලැබෙන දේ සහ සම්පරායික වශයෙන් මත්තට පරලෝදී ලැබෙන දේ ගැන දැනගෙන හිටියේ නැහැ. හැබැයි දැන් මේ දාන ක්‍රියාවලිය මං යෙදෙනකොට ditta ධම්ම වශයෙන් මේ ජීවිතයේදී ආනිසංස දැනටමත් මං ලබනවා. දැන් මං ඒකින් අත්විඳිනවා. ඒ අත්දැකීම දැන් මට තියෙනවා. මොකද මං දැන් මේ ක්‍රියාවේ අනුශාසන ඔබ වහන්සේගේ අනුශාසනාව පිළිපදින නිසා. එතකොට ඒ ආනිසංස පිළිබඳව දැන් ශ්‍රද්ධාවක් නැහැ කියනවා. ඒ කියන්නේ ඔබ වහන්සේ කියන නිසා නෙවෙයි මං දානේ ආනිසංස තියෙනවායි කියලා දැන් පිළිගන්නේ. කලින් මං පිළිගත්තේ ඔබ වහන්සේ කියපු නිසා. මේ දානේ මෙලෝ වශයෙන් ආනිසංස තියෙනවා. මේකින් යහපතක් වෙනවා මෙලෝ වශයෙන් Tamanට අනුන්ට සමාජයට ලෝකයට යහපතක් වෙනවා සුබ සාධනයක් සිද්ධ වෙනවා කියන දේ කලින් මම පිළිගත්තේ ඔබ වහන්සේ කියපු නිසා. දැන් මම ඔබ වහන්සේ කියන නිසා නෙමෙයි පිළිගන්නේ කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ කියන දැන් කොහොමද ඔබ පිළිගන්නේ? දැන් මම දන් දෙන කෙනෙක්. ඒක නිසා එහි ආනිසංස දැනටමත් මම භුක්ති විඳිනවා. එතකොට මම දැන් එහි ආනිසංස පිළිගන්නේ ශ්‍රද්ධාවෙන් නෙමෙයි. ප්‍රත්‍යක්ෂ වශයෙන්. මම දන්නවා ඒක. ඒ ඇයි මම කරන නිසා. අන්න භාවනාමය தത്വයට ආපුවම තියෙන ස්වභාවය වෙනස් වෙනවා. කලින් නම්
ශ්‍රද්ධාවෙන් පිළිගත්තේ. දැන් ප්‍රඥාවෙන් පිළිගන්නේ. ඊළඟට තව වැදගත් කාරණයක් කියන සම්ප්‍රායික දානේ සම්ප්‍රායික ප්‍රතිඵල නම් තවමත් මං ශ්‍රද්ධාවෙන් තමයි පිළිගන්නේ කියලා. ඒ කියන්නේ ඔබ වහන්සේ මට කියලා තියෙනෝනේ දන් දීමෙන් සම්ප්‍රායික ඵල මත්ෙහි නැත්තම් මේ ජීවිතයේ ඉදිරි කාලය තුල හෝ එහෙම නැත්තම් පරලෝකදී ලැබෙන ආනිසංස ඒව තාම මම ඔබ වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවෙන් තමයි පිළිගන්නේ. මොකද ඒව තාම මට ලැබිලා නැහැ. ඒක ඉතින් පරලෝකියාම ලැබෙන එකක් නේ. ඉතින් ඔතන අපිට මේ ධර්ම මාර්ගයේදී ගන්න ඉතා වැදගත් දෙයක් තියෙනවා ශ්‍රද්ධාවෙන් සහ ප්‍රඥාවෙන්. අපේ මේ මග ඉස්සරහට යනවා. ඉතින් බොහෝ වෙලාවට සද්ධාය ජාතෝ උපසංකමති කියලා ශ්‍රද්ධාවෙන් තමයි මේ කටයුත්ත ආරම්භ වෙන්නේ කියලා බොහෝ වෙලාවට දක්වනවා. නමුත් ප්‍රඥාවෙන් ආරම්භ වෙන්නත් පුළුවන්. ඔය දෙකම අපේ ධර්ම මාර්ගයේ සද්ධා මාර්ගයේ සහ ප්‍රඥා මාර්ගයේ එහෙම නැත්නම් සමත මග සහ විපස්සනා මග දක්වලා තියෙනවා. මේ දෙක මිශ්‍රවත් දක්වලා තියෙනවා යුගනද්ද වශයෙන්. ඔයිට අමතරව හතරවෙනි එකකුත් දක්වලා තියෙනවා ධම්මුද්දච්ච විග්ගහිත මානසං කියලා. එහෙම එකකුත් දක්වලා තියෙනවා. ඉතින් කොහොම නමුත් අපි මේ සාකච්ඡා වලින් කරන්නේ අපේ මේ දැක්ම නිවැරදි කර ගැනීම. ඉතින් මේකටම තව ටිකක් මේ දිට්ඨි විසුද්ධියයි අද අපි කතා කරන්නේ. මේ ධර්ම මාර්ගයේ අපි ඉදිරියට යද්දී අපි තුල ඇති විය යුතු නිවැරදි දැක්ම. අපි දිට්ඨි කියන වචනයට ඊයේ යම්කිසි අදහසක් ඉදිරිපත් කරගත්ත දැක්ම, වැටහීම, අවබෝධය කියන එක. ඉතින් දිට්ඨියේ කොටස් දෙකක් අපි ඊයේ කිව්වා මිච්ඡා දිට්ඨි, සම්මා දිට්ඨි කියලා. ඉතින් ඔය මිච්ඡා දිට්ඨි, සම්මා දිට්ඨි බෙදනකොට සම්මා දිට්ඨි කියන ගණයට අයිති වෙන්නේ නිතරම අපි ඊයේ කිව්වා මේ නිවනට අදාළ දේ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ සම්මා දිට්ඨි විස්තර කරද්දී නිතරම එකම විදිහකට තමයි විස්තර කරලා තියෙන්නේ දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමිනියා පටිපදාය ඥානං කියලා. එතකොට පේනවා එතනම ඉලක්කයට අදාළ දැනුම තමයි ඊට අදාළ පිරිසිදු අවබෝධය, පැහැදිලි වැටහීම සම්මා දිට්ඨි කියලා විස්තර කරන්නේ. මේ දුකෙන් මිදීමට නිවනට අදාළ වන්නා වූ දැනුම. ඊට අදාළ නොවන නිවැරදි දැනුම් තියෙනවා. දැන් ලෞකික වශයෙන් අපි දන්නවා අපි විවිධ දේවල් ඉගෙනගෙන තියෙනවා. ඒවා නිරීක්ෂණ, සම්පරීක්ෂණ, නිගමන, සත්‍යේක්ෂණ හරහා ඔප්පු වෙලා තියෙනවා ඒ දැනුම නිවැරදි කියලා. ඒ ඔප්පු කරගත්ත සත්‍යයි කියලා ඔප්පු කරගත්ත දැනුම් තියෙනවා. ඒවත් සත්‍ය තමයි. ඒවත් සත්‍ය. ඒ දැනුම් ඒ සංකල්පනා නැත්තම් ඒ භාවිතයන් සත්‍ය තමයි. එහෙත් ඒවා මේ සම්මා දිට්ඨි ගණයට ඇතුළත් කරගන්නේ නැහැ අපි. මොකද ඒවත් මේකට ඇතුළත් කරගන්න ගියොත් එහෙම එක්තරා පටලැවිල්ලක් හැදෙනවා. දැන් අපි හිතමු උදාහරණයක් ඇටියට ලෞකික විෂයක් පිළිබඳ දැනුම තියෙනවා කියලා. යම් කෙනෙකුට නිවැරදිම දැනුම තියෙනවා. ඒ දැනුම නිවනට අදාළ වෙන්නේ නැහැ. දැන් මෙතන අපි ධම්ම මණ්ඩපේ ඉන්න ඇත්තොම බලන්න විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීණ ඇත්තෝ මේ ඉන්නේ. සමහර ඇත්තෝ ඒ ක්ෂේත්‍රවල ඒ ප්‍රවීණත්වයෙන් ඉහළටම ගිහිල්ලා මේ ක්ෂේත්‍රවල ප්‍රවීණතාවය ඇති කරගෙන වැඩ කරලා දැන් විශ්‍රාමත් අරගෙන ඉන්නේ. එතකොට ඒ ක්ෂේත්‍රයේ දැනුම සත්‍යයි. ඇත්ත ඉතින්. ඒ දැනුමෙන් වැඩ කරලා තියෙනවනේ. ප්‍රතිඵලක් තියෙනවනේ. එහෙනම් ඒක බොරු වෙන්න බෑ. සත්‍යයි. ඒ හරි දැනුමක්, හරි දැක්මක්, හරි නිවැරදි අවබෝධයක් එතන තියෙනවා.
හැබැයි ඒ නිවැරදි වැටහීම, ඒ නිවැරදි අවබෝධය දුකින් මිදීම සඳහා උපකාරී වෙන එකක් නෙමෙයි. ඒක කිසියම් ලෞකික වැඩක්, කාර්යයක් සඳහා උපකාරී වෙනවා. අපි උදාහරණයක් හැටියට පොදු උදාහරණයක් ගමු. ගොවිතැන. ගොවිතැන කියන එක මානව ඉතිහාසයේ අපි කරගෙන එන කිසියම් ආකාරයක ක්‍රියාකාරකම්. කුෂිකර්මාන්තය. ඊට අදාළ දැනුම තියෙනවා, ඥානය තියෙනවා. ඊට අදාළ සත්‍ය ඥානය අපි මතු කරගෙන තියෙනවා. ඒ වගේම කෘත්‍ය ඥානය මතු කරගෙන තියෙනවා. කෘත ඥානයක් තියෙනවා. කොයිතෙන් කරලා ඒ විදිහට ඒ ආකාරයට කුෂිකර්මාන්තය කරලා අපි ඊට අදාළ ප්‍රතිඵල ලබලා මේක සත්‍යයි කියලා ඔප්පු කරලා තියෙනවා. ඵල ලබලා ඔප්පු කරලා තියෙනවා. ඒක තමයි කෘත ඥානයේ ලක්ෂණ. එතකොට මේ කුෂිකර්මාන්තයට අදාළ සත්‍ය ඥානයත්, කෘත්‍ය ඥානයත්, කෘත ඥානයත් තුනම සහිතයි එම ක්ෂේත්‍රයේ දැනුම සහ අවබෝධය. එතකොට එතන තියෙනවා පැහැදිලි වැටහීමක්, පැහැදිලි අවබෝධයක්, යම්කිසි සත්‍යයක් එතන තියෙනවා. එහෙත් මේ අප කතා කරන දුකෙන් මිදීමේ ක්‍රියාවලියට, මේ කෙලෙසුන්ගෙන් මිදෙන්න, මේ ඇලීම, ගැටීම, මුලාව කියන தත්වයෙන් ඉවත් වෙන්න කුෂිකර්මාන්තය පිළිබඳ සත්‍ය ඥානය, කෘත්‍ය ඥානය, කෘත ඥානය ආධාර වෙන්නේ නැහැ. ඒක ආධාර වෙන්නේ කුෂිකර්මාන්තය නගා සිටවන්න, යාවත් කාලීන කරන්න, පවත්වගෙන යන්න, එයින් ඵල ලබා ගන්න තමයි ඥානය. හැබැයි එතන සත්‍ය ඥානයක්, කෘත්‍ය ඥානයක්, කෘත ඥානයක් තියෙනවා. නමුත් මේ කටයුත්තට උපකාරී වෙන්නේ නැති නිසා අපි මේ සම්මා දිට්ඨි කියන කැටගරි එකට, සම්මා දිට්ඨි කියන කොටසට ඒ දිට්ඨිය, ඒ දැක්ම, ඒ අවබෝධය ගණනය කරන්නේ නැහැ. ගන්නෙ නැහැ. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ කුෂිකර්මාන්තය පිළිබඳ ඥානය වැදගත් වෙන්නේ නැහැ කියලා. ඒක අපි මේ ආර්ය මාර්ගයේ යන අපිටත් ඒක අවශ්‍යයි. ඇයි? අපිත් කනවා බොනවනේ. කෑම බීම කියන දේවල් අපි සකස් කරගන්නේ ඒ කුෂිකර්මාන්තයෙන්නේ. ගොවිතැන ඒක අපිට මේ ලෞකික ජීවිතයේදී ඒක අවශ්‍යයි. ඒ වගේ මම ওই උදාහරණයක් කිව්වා. ඔය වගේ ඕන තරම් ඔය උදාහරණයේ ආශ්‍රයෙන් ඔය ඇත්තන්ට තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඒ ඥානය අපි ලෞකික සත්‍ය ඥානයක් හැටියට පිළිගන්න. වටහාගෙන තියෙන, තේරුම් අරන් තියෙන. ඒක අපි පිළිගන්නවා. ඒක භාවිතා කරනවා. ඒකෙන් ඵල ප්‍රයෝජනෙ ගන්නවා. ඒක බුදුරජාණන් වහන්සේත් පිළිගන්නවා. මේ ලෞකික ඥාන. එතන සත්‍ය කෘත්‍ය කෘත වශයෙන් ඒ ඥාන වලින් ඒ ඥාන ඇත්ත, ඒ දැනුම ඇත්ත, අවබෝධය නිවැරදි, දෘෂ්ටි එතන පිරිසිදුයි. ඒක භාවිතා කරලා ඒකට අදාළ නිවැරදි ප්‍රතිඵලත් අපි අරන් තියෙනවා. අරගනිමින් ඉන්නවා මේ හැම ක්ෂේත්‍රයකම. ඉතින් ওই විදිහට අපි සම්මා දිට්ඨි කියන පැත්තට ගියාම අපි හරියටම මේක වෙන් කරලා ගන්න වෙනවා. සම්මා දිට්ඨි කියන එකෙන් අදහස් කරන්නේ කොහොමද කියලා. අදහස් කරන්නේ මේ නිවනට අදාළ, දුකින් මිදීම සඳහා අදාළ, නිකලස් බව පිණිස ආධාර වෙන දැක්ම, අවබෝධය, වැටහීම. අන්න ඒකයි අවශ්‍ය වෙන්නේ. අපි ওই සංඥා ගැන ටිකක් කතා කරලා තියෙනවා. එතනත් අදහස් කරන්නේ ඒකම. කුසල සංඥා කියන්නේ මේ සම්මා දිට්ඨිය තමයි. හරි දේ හරි විදිහටම වැටහෙනවා. ඇත්ත తත්වයෙන් වැටහෙනවා. අනිත්‍ය දේ අනිත්‍ය විදිහටම තේරිලා තියෙනවා, පිළිගන්නවා.
එතකොට මේ අනිත්‍ය භාවය තුල ඒ ස්වභාවය සමග පවතින්න පුළුවන්. ඒක තේරෙන්නේ නැති වුණාම ඒක පිළිගන්නේ නැති වුණාම ඒකත් එක්ක පවතින්න බෑ. එතකොට ගැටෙනවා. වෙනස් වෙනකොට වෙනස් වීමට කැමති නැහැ. වෙනස් වෙනවයි කියන එක පිළිගන්නේ නැහැ. ඊළඟට වෙනස් වීමත් එක්ක පවතින්න බැරි ගැටලුවක් එනවා. ඒකයි තියෙන්නේ. දැන් සමහර අයට හුඟක් අයට මේ වෙනස් වීමත් එක්ක පවතින්න බෑ. හරියට දුක් වෙනවා, කම්පා වෙනවා, තැති ගන්නවා. ආපහු පරණ හිතී තැනට යන්න උත්සාහ කරනවා. මේ වර්තමානයේ ලෝකයේ ඇති වෙලා තියෙන තත්ත්වය බලන්න. ඔය කොච්චර මොනවා කිව්වත් හුඟක් අය වෙනස් වෙනවා කියන එක පිළිගන්නේ නැති බව පේනවා මේ වටපිටාව තුළ. මේ වෙනස් වීමක් නේ සිද්ධ වුනේ. කිසියම් රෝගී තත්ත්වයක් පැතිරී යෑම නිසා අපේ පැවතුණු ජීවන තත්ත්වයේ හිටි ගමන් වෙනස් වුණා. ඕක තමයි අනිච්චං කියන්නේ. ඕනෑම දෙයක් ඕනෑම වෙලාවක ඕනෑම තත්වයකට වෙනස් වෙන්න පුළුවන් කියන එක. ඉතින් ඒක වෙනස් වුණා. ඉතින් ඒක තේරෙන්නේ නැහැ සමහර අයට. ඒ අවබෝධය නැහැ. වැටහීම නැහැ. ඉතින් පිළිගන්නත් බෑ. පිළිගන්නේ නැහැ. පිළිගන්නේ නැතුව නම් මේ වෙනස් වීමත් එක්ක පවතින්න බැරුව යනවා. ඉතින් තමන් ලොකු එතනින් දුකක් පීඩාවක් ඇති කරගන්න වෙනස් වීම දැන් අපි ගැඹුරින් අවබෝධ කරගෙන තියෙනවා නම් ඒ දැක්ම තියෙනවා නම් අපිට අන්න බලන්න එතන දුක කියන එක මතුවෙන්නේ නැහැ. ඒ දුක්ඛ නිරෝධයට ඒ අවබෝධය දායක වෙනවා. ඔන්න එතකොට සම්මා දිට්ඨි කියන්නේ අපි මේ දිට්ඨි විසුද්ධිය ගැන කතා කරන්නේ. තුන්වෙනි විසුද්ධිය පිළිබඳව. එතකොට අර වෙනස් වෙනවා ඕනෑම දෙයක් ඕනෑම වෙලාවක කියන හරි දැක්මේ පිරිසිදු දැක්මේ ඉන්නවනම් අර වෙනස් වුණාට එයාට ප්‍රශ්නයක් නැහැ. ඇයි මේ දැනටමත් දන්න දෙයක් මේ උනේ. තමන් දන්න තමන් පිළිගත්ත දෙයක් මේ සිද්ධ වුනේ. මොකද්ද? අනිච්චං කියන එක දන්නවා. දන්නවා කියන්නේ සුතමේ ඥානයක් තියෙනවා. ඒක ගැන මේ භාවිතයේ තුලින් වටපිටාවේ මේක සිදු වෙනකොට ඒ පිළිබඳව ටිකක් හිතලා මතලා අත්දැකීමටත් අරගෙන භාවනාවටත් අරගෙන දැන් මේක පිළිගන්න තත්වයක් ඇතුළතින් පිළිගන්නවා. මේ දේ වෙනවා කියලා. එතකොට අර වෙනස් වීම කියන එකට අපිපත් වුණාම ඒපත් වෙන්නේ අපි දැනටමත් දන්න දෙයක්. දැනටමත් අපි පිළිගන්න දෙයක්. එහෙනම් දන්න දෙයක් නම් තමන් පිළිගන්න දෙයක් නම් තමන්ට ඒකට අනුගත වෙන එක අමාරු නෑ. මේ නොදන්න දෙයක් නොපිළිගන්න දෙයක් තමා කරා ආවොත් නේ මේකට අනුගත වෙන්න අපහසු වෙන්නේ. නමුත් මේ දන්න දෙයක් සිද්ධ වුනේ. තමන් පිළිගන්න දෙයක් සිද්ධ වුනේ. එතකොට එතන දුක එන්නේ නැහැ. එතන ගැටුම එන්නේ, එතන ප්‍රශ්නේ එන්නේ නැහැ. ඒක හසුරවා ගන්න පුළුවන්. අලුත් තත්වයක් වෙන්න පුළුවන්. නමුත් ඒක හසුරවා ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට අර දුකෙන් මිදීමට මේ පිරිසිදු දැක්ම, නිවැරදි දැක්ම අපට උපකාරී වෙනවා. අනිත්‍ය දැක්ම. එතකොට දැන් දිට්ඨි විසුද්ධිය ඇතුලේ මොනවද තියෙන්නේ? මේ පිරිසිදු දැක්ම, නිවැරදි දැක්ම, නිවැරදි අවබෝධය කියන එක ඇතුලේ ඒකට අන්තර්ගත වෙන්නේ මොනවද? ඒකට ඇතුළත් වෙන්නේ මොනවද? ඒකට අයත් වෙන්නේ මොනවද කියලා අපෙන් ඇහුවොත් මෙන්න මෙවැනි දැක්මවල මෙවැනි අවබෝධයක් නේ අනිත්‍යයි, අනාත්මයි. ඇති වුණා වගේම නැති වෙලා යනවා. සමුදය වය. මේවට හේතු තියෙනවා. සහේතුකයි. හැම දෙයක්. පටිච්ච සමුප්පන්නයි කියලා අපි කියන්නේ.
මෙන්න මේ වගේ නිවැරදි දැක්මක් තියෙන තැන එතන තියෙන සම්මා දිට්ඨිය. දිට්ඨි විසුද්ධියක් තියෙන. එතකොට මොකද වෙන්නේ? අර ගැටුම නැහැ, දුක නැහැ. කෙලෙස් හදාගන්න දෙයක් නැහැ මෙතන. දන්නවා, පිළිගන්නවා, ඒකත් එක්ක කටයුතු කරන්න පුළුවන්. ඉතින් ওই විදිහට මේ දිට්ඨි විසුද්ධිය කියලා කියන්නේ දුකින් මිදීමට, දුක්ඛ නිරෝධයට උපකාරී වෙන දැක්ම අවබෝධය. ඒක නිසායි සම්මා දිට්ඨි ගණයට අර ලෞකික විෂයන් පිළිබඳව නිවැරදි දැක්ම ගන්නෙ නැහැ. එතකොට ඕක අපි ඔහොම තෝරන්නේ මොකද මේක වෙන් කරගන්න අපිට පුළුවන් වෙන්න ඕන. දැන් අපිට අත්දැකීමක් තියෙනවා. අපිට අත්දැකීමක් නෙමෙයි අපේ ජීවිතෙත් ඒක තිබුණා. අපි ලෞකික විෂයන් පිළිබඳව මනා ප්‍රවීණතාවයක ඉන්න අවස්ථාවේ අපි හිතනවා නිවන් දකින්න දැනුමත් අපිට තියෙනවා කියලා. මේ ලෞකික විෂයන් පිළිබඳව අපි හදාරලා අවබෝධ කරගෙන නිරීක්ෂණ සම්පරීක්ෂණ නිගමන වලට ගිහිල්ලා ඒවා ක්‍රියාත්මක කරලා ඒවයින් ඇති වෙලා තියෙන සත්‍ය తත්වයේ අත්විඳලා අත්දැකලා ඒවා ප්‍රතිඵල භුක්ති විඳලා අනිත් අයටත් ඒ ප්‍රතිඵල ලබා දීලා ඉතින් ඔතෙන්ට ආපුවාම අපිට අපේ ඥානය නැත්තම් අපේ ලෞකික දැනුම පිළිබඳව සත්‍ය ඔප්පු කළ හැකි සත්‍යතාවයක් එතන තියෙනවා. ඒකට අපි සමහරට මේ දැනුම පිළිබඳව කිසියම් ආකාරයක ආඩම්බරයක් තියෙනවා අපිට මේ පිළිබඳව මේ විෂය ගැන පැහැදිලි නිවැරදි දැක්මක් තියෙනවා. නිවැරදි අවබෝධයක් නිවැරදි වැටහීමක් තියෙනවා. අපිට ඒවයි පිළිබඳ කළ පුරුද්ද පළ පුරුද්ද තියෙනවා. අපි ඒවයින් ප්‍රතිඵල ලබාගෙන තියෙනවා. ඒවයි මේ ශේත්‍ර මේ තරම් දියුණු පවුණු වෙලා තියෙනවා. මෙච්චර ප්‍රතිලාභ ආර්ථික සමාජීය වශයෙන් ලබලා තියෙනවා. ඒව ඔක්කොම සත්‍ය බොරු නෙවෙයි. සත්‍ය. ඉතින් එහෙම කෙනා සමහර වෙලාවට නිවන් දකින්න වැඩපිළිවෙලට අවතීර්ණ වුණාම ඒ අය හිතනවා අර දැනට තමන් ළඟ ලබාගෙන තියෙන ලෞකික ඥාන පද්ධතිය ඒ සත්‍ය ඥානයක් එතන තියෙන. ලෞකික වශයෙන්. ඒක මේ වැඩේට ප්‍රාමාණිකයි. මේ වැඩේටත් ඒක ගැලපෙනවා. ඒ දැනුම ඇති කියලා. නෑ ඒක කොහෙත්ම මේකට අදාළ වෙන දැනුමක් නෙමෙයි. ඉතින් අර ඒ ලෞකික ඥාන පද්ධතිය, ඒ දැනුම, ඒ අත්දැකීම් සම්භාරේ පැත්තකින් තියලා ඉතින් ආපහු මොන්ටිසෝරි ඉඳලා යනවා වගේ මේ නිවන් මඟට අවශ්‍ය කරන දැනුම, අවබෝධය, දුක්ඛ නිරෝධයට උපකාරී වෙන දැනුම, අවබෝධය, දැක්ම අපිට ඇති කරගන්න සිද්ධ වෙනවා. හැබැයි ඒක අපි අර ලෞකික දැනුම සඳහා දන ගාපු, බඩ ගාපු, වැටි ඇවිදපු කාලේ වගේ කියලා හිතන්න ඕනේ නැහැ. එච්චර වෙහෙසක් ගන්න අවශ්‍ය නැහැ. අර දැනටමත් අපි ලබාගෙන තියෙන ලෞකික දැනුමට, අවබෝධයට අදාළ සංකල්පන ඒවා ආධාර කරගෙන මේක නිකන් ක්ෂණිකව මාරු කරගන්න පුළුවන්. පරිවර්තනය කරගන්න පුළුවන්. මේ දුකින් මිදීමට අවශ්‍ය දැනුම, අවබෝධය, දැක්ම, දිට්ඨි විසුද්ධිය, සම්මා දිට්ඨිය ඇති කර ගැනීම ඒ තරම් බරපතල නැහැ. බරපතල කාරණයක් නෙමෙයි. අර දැනටමත් අපිට භාෂා ඥානෙ තියෙන, සංකල්පනා තියෙන, අත්දැකීම් තියෙන මේවා අර මේ නිවන පැත්තට ගැට ගහ ගන්න එක නැත්තම් යොදා ගන්න එක පමණයි තියෙන්නේ. ඒකට ඉතින් ටිකක් සංසුන් වෙලා, සතිමත් වෙලා, තැම්පත් වෙලා විවේකයට ගිහිල්ලා ඔය තියෙන දැනුමම දහමට අනුව ටිකක් මෙනෙහි කරලා කල්පනා කරලා බැලුවොත් ඔන්න දිට්ඨි විසුද්ධිය ඇති වෙයි. ඇති වෙයි. එහෙම ඒ නිසා අර අපේ සම්ප්‍රදායික ඥානය මේ සඳහා ප්‍රාමාණික නොවේ. ප්‍රාමාණික වන්නේ නැහැ. ලෞකික ඥානය. ඉතින් ඒක අපි
අපි මේ කතා කරන්නේ අපේ අත්දැකීම් වලින්. අපිටත් එහෙම තිබුණා. අපි ලෞකික වශයෙන් ඇති කරගත්ත ඥාන. ඉතින් අපි දිට්ඨි විසුද්ධියට එනකොට මෙන්න මේක විශේෂ කාරණයක් මම අද මතක් කරන්නේ. ඉතින් ඒක නිසා ඒ ඥානය ලෞකික ඥානය ලෞකික වශයෙන් තියෙන සම්මා දිට්ඨිය කියලා අපිට ඒකට කියන්න පුළුවන්. ලෞකික සම්මා දිට්ඨිය කියන්නේ බුදුදහමෙත් ඒක පෙන්නන දසවස්තුක වශයෙන් පෙන්නන සම්මා දිට්ඨිය තියෙන්නේ ඒ කාරණේ. ඉතින් ඒව පිළිබඳව උනත් දැනට දැනුම තියෙන. ලෞකිකත්වයට අදාළ නිවැරදි දැක්මක් අපිට තියෙන. ඒක මෙතෙන්ට ප්‍රාමාණික නැහැ. ඒකේ වටිනාකමක් නැහැ කියනවා නෙමෙයි මේ. නමුත් මෙතෙන්ට උපයෝගී වෙන්නේ නැහැ, භාවිත වෙන්නේ නැහැ. මේක ප්‍රමාණවත් නැහැ. ඒක මදි. ඒක ප්‍රාමාණික වුණා නම් අපි ඔය යම්කිසි ක්ෂේත්‍රයක ප්‍රවීණයෙක් වෙනකොටම නිවන් දැකලා තියෙන්නේ බෑ. ලෞකික ක්ෂේත්‍රවල ඉන්නෝනේ. ඉතින් ඊටාම ප්‍රාමාණිකව ප්‍රවීණව එක්ස්පර්ට්ලා ඉන්නවනේ. ඉතින් එතෙන්ට එනකොට එහෙමනම් මේ සියලු දුක්ඛ දෝමනස්යන්ගෙන් මිදලා තියෙන්න එපා. ඒ ඥානය, ඒ දැනුම නිවන් දැකීමට ප්‍රාමාණික න ะ. ඒකයි මේ ප්‍රාමාණික නොවේ කියන්නේ. ප්‍රමාණවත් නැහැ. නමුත් ඒකෙන් ගත හැකි දෙයක් තියෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ ඔය මම අර මුලින් කිව්වේ කෙනෙකුට ධර්මයේ තේරුම් කරලා දෙද්දී ඔහුගේ විෂයක් ක්ෂේත්‍රය භාවිතයට අරගෙන ධහම තේරුම් කරලා දෙන්න උත්සාහ කළා කියලා. එතකොට අර තමන් දැනටමත් ලබාගෙන තියෙන ලෞකික ක්ෂේත්‍රයේ යම් යම් දැනුම අවබෝධයන් මෙතෙන්ට යොදා ගන්න පුළුවන්, භාවිතයට ගන්න පුළුවන්. ඉතින් ඒ උපයෝගීතාවයේ සලකලයි ඒ වගේ දේවල් උපමා රූපක නිදර්ශන වශයෙන් අර දැනටමත් තමන් ළඟ තියෙන දැනුම මේකට ආධාර කරගත්ත, උපකාරී කරගත්ත. ඉතින් ওই විදිහට අපිට මේ නිවන් දැකීමට නැත්තම් දුකින් මිදීමට, කෙලෙසුන්ගෙන් මිදීමට, තවත් විදියකින් කිව්වොත් නොඇලී නොගැටී නොමුලාව සිටීමට අවශ්‍ය පිරිසිදු දැක්ම සම්මා දිට්ඨි කියන. නැත්තම් දිට්ඨි විසුද්ධි කියන. ඉතින් ඒක තමයි ඔය තුන්වෙනි විසුද්ධිය. ඉතින් ඔය විසුද්ධිය ඇති කරගන්න තමයි අපි පහුගිය විපස්සනා ධර්ම සාකච්ඡා මාලාව කළේ ඇත්ත වශයෙන්ම. ඉතින් අපි නැවත නැවතත් ඒව ශ්‍රවණය කරන්න කියලා අපි බොහොම කරුණාවෙන් ආරාධනා කරනවා. ඒකට නැවත නැවත ශ්‍රවණය කරන්න අවශ්‍ය කරන වැඩපිළිවෙලක් අපේ මේ කල්යාණ මිත්‍රයෝ හදලා තියෙනවා කරුණාවෙන්. ඒක නිසා බොහෝ දෙනෙකුට ඒක නැවත නැවත ශ්‍රවණය කරන්න පුළුවන්. ඒ වගේම මේ ditthi visuddhi ඇති කර ගැනීමේදී මේ සාකච්ඡා කිරීම අත්‍යවශ්‍යයි. උඟ දෙනෙක් ඒව දැන් සාකච්ඡා කරනවා. අත් වශයෙන්ම ඒක හොඳයි. මේ දැක්ම පිරිසිදු කරගන්න හුඟක් සාකච්ඡා කරනවා. Tamante යම්කිසි කාංකා සැකයක් තියෙනවා. ඒක දුරු කරගන්න ඕන. දැන් මේ සප්ත විසුද්ධියම තියෙනවා කාංකා විතරණ විසුද්ධි කියලා එකක්. ඒක බලපුවාම මේ 아무තු දෙයක් හැටියට දකින්න ඕනේ නැහැ. ඒකත් මේ ditthi visuddhiyට අදාළ වන්නා වූම ආධාර වන්නා වූම දෙයක් බලපුවා. ditthi visuddhiය ළඟට තියෙන්නේ කාංකා විතරණ විසුද්ධිය. මේ හතරවැන්න කාංකා කියන්නේ pāli භාෂාවෙන් සැකවලට. යම් සැක කියන්නේ අර අපි කිව්වා වගේ මේ තම තමන්ගේ විෂය ක්ෂේත්‍රවල තියෙන සැක අපහැදිලිතා නෙමෙයි. මේ නිවන් මගට අදාළ අපහැදිලිතා සැකසං කාංකා. ඔකට විචිකිච්ඡා කියන වචනේත් පාවිච්චි කරලා තියෙනවා. කාංකා විතරණී කියන්නේ විතරණ කියන්නේ තරණය කරනවා. ඒක ඉක්මවල යනවා. සැකය දුරු කර ගන්නවා කියන අදහස. කාංකා විතරණ.
සැක තියෙනකන් මේ ගමන ටිකක් අපිරිසිදුයි, අපැහැදිලි. මග හරියට පැහැදිලි නෑ. මග පැහැදිලි වෙනවා සැක දුරු කරගත්තා. මේකයි ඊළඟට මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධි කියලා එකක් උගන්වන. මග නොමග තේරෙනවා. Tamanටම තේරෙනවා. ඒකයි. ඉතින් ඒ නිසා අපි මෙතෙන්දී මේ කාරණේ සැලකිල්ලට ගන්න ඕන. සාකච්ඡා පවත්වන්න ඕන, සම්මන්ත්‍රණ පවත්වන්න ඕන. හැබැයි මේ වටපිටාවේ දේවල් නෙමෙයි. මේ ඉලක්කයට අදාළ සාකච්ඡා කරුණු විමසීම් තමයි කෙරෙන්න ඕන. නැත්නම් අපි සාකච්ඡාවලට ආපුවාම මේ වෙන වෙන දේවල් කතා කරන්නේ. අදාළ නැති දේවල්. ඉතින් මුලදී එහෙම වෙනවා. අදාළ නැති දේවල් කියන්නේ නිවනට අදාළ නැහැ. නමුත් Tamanට අදාළයි ඒක. Tamanගේ රුචිය තියෙන, මනාපයේ තියෙන දේ නිතරම කතාවේදී ඉස්සරහට එනවා. නිකම්ම වගේ. දැන් මේ මා සමග නිතර සාකච්ඡා කරන මෙහිණින් වහන්සේ නමක් ඉන්නවා. ඉතින් උන්වහන්සේ බොහොම වයසයි දැන්. ඉතින් නිතරම ලොකු උනන්දුවකින් නිතරම කතා කරන මේ දවස්වල කතා කරලා ඉතින් දුරකථනයෙන් තමයි කතා කරන්නේ. හැබැයි පොඩි වෙලාවකින්ම ට්‍රැක් එක පනිනවා. ඒ කියන්නේ පිට පනිනවා. සමහර වෙලාවට මං අහනවා ඔබ වහන්සේ මට කෝල් එක ගත්තේ මේ මොකද්දෝ ධර්ම කරුණක් ගැන අහන්න නේද කියලා. ඔව් තමයි සායන්නාස් මං කතා කරේ ඒකටනේ. ඒක එහෙම තියද්දී අර තමන්ගේ රුචිය තියෙන, මනාපයේ තියෙන දේ පිළිබඳව තමයි සාකච්ඡාව ඉස්සරහට පනින්නේ. එතකොට අපි දැනගන්න ඕන වහාම මීට අදාළ දේ සාකච්ඡා කරන්න. ඒතකොට එහෙම කතා කරපුවාම අපිට ඉක්මනින් මාර්ගය තේරෙනවා. දුක කියන්නේ මොකද්ද? අපිට ඕවා තමයි කතා කරන්න ඕන. එකතු වුණා. දුකට හේතුව මොකද්ද? කියන්නේ දුක්ඛ කියන්නේ යම්කිසි දුෂ්කරතාවයක්, යම්කිසි ගැටලුවක් මොකක් හරි පෞද්ගලික ජීවිතයේ දුෂ්කරතාවයක්, සමාජ දුෂ්කරතාවයක්, දුක, පෞල් ජීවිතයේ දුක, වෘත්තීය ජීවිතයේ දුක, මේ පරිසරයේ සම්බන්ධ වටපිටාවේ ඇති වෙන යම්කිසි දුෂ්කරතාවයක්. මේ දුෂ්කරතාවන්ටනේ සාමාන්‍යයෙන් දුක්ඛ කියන වචනෙන් කියවෙන්නේ. ඉතින් අපි ඒව කතා කරන්න ඕන. ඊළඟට දුකට හේතු කතා කරන්න ඕන. සමුදය සත්‍යයට එන්න ඕන. ඇයි මේ වගේ දේවල් ඇති වෙන්නේ? මේ වගේ දුෂ්කරතාවයන්, මේ වගේ ප්‍රශ්න ගැටලු ඇති වෙන්නේ ඇයි? ඒක අපි දුක්ඛ කියන එක විතරක් කතා කරලා ඇතෑරලා මදි. ඉතින් අපි හුඟක් වෙලාවට දුක්ඛ සත්‍යයෙන් ඉවරයිනේ. මේ දුක ගැන කතා කරා, ඇඬුව දෙඩුව වැළපුණා. ඒ සමුදයට යන ගතියක් නැහැ. මේ සමුදයට යනවා. මොනවද මේවට හේතු? ඇයි මේ පෞල් ප්‍රශ්න? ඇයි මේ ගහ බැන ගන්න? ඇයි මේ නොහොඳ නෝක්කඩු? ඇයි මේ චිත්ත පීඩා? ඇයි මේ හිංසා පීඩා? ඒව ගැන කතා කරාට මදි. ඇයි මේ කියන එකත් අපි අහන්න ඕන. ඇයි මේ කියන්නේ දෙවනි ආර්ය සත්‍ය? සමුදය. මොනවද හේතු? හේතුත් අපි සාකච්ඡා කරන්න. අන්න එහෙම යනවා නම් ditthi visuddhiya පිණිස හේතු වෙනවා අපේ මේ සාකච්ඡා සම්මන්ත්‍රණ. එහෙම නැත්නම් ditthi visuddhiya පිණිස හේතු වෙන්නේ දුක ගැන කතා කරා එන්නේ කරන්නේ. නෑ ලෝකෙ හුඟක් මිනිස්සු දුක ගැන කතා කරනවා වගේම දුකට හේතු හොයන. සමුදය හේතුව අපි හොයාගන්න. ඉතින් ඔතෙන්දී හේතු හොයනකොට තමයි අපිට පේන්නේ හුඟක් අය පිටපනින තැන. දුක ගැන කතා කරද්දී නම් හැමෝම එක තැනක ඉන්නවා. හැමෝම එක තැනක ඉන්නවා. ඔයාටත් දුකයි මටත් දුකයි අපි දෙන්නටම දුකයි බලන්නකො මේ දුක සේරටම තියෙනවා. සර්ව සාධාරණයි පොදුයි. එතන ඔක්කොමලා ඉන්නේ. දුකට හේතුව කතා කරන්න බැස්සොත් නම් ඉතින් ඔන්න පටලැවි. ඔන්න ඉතින් කේක අදහස් ඔන්න එනවා. ඔන්න මතු වෙනවා ඉතින්.
මොකද්ද මේකට හේතුව? අයියෝ මම නම් කියන්නේ මේක. අනිත් එක්කෙනා කියන මම නම් කියන්නේ මේක. ආදි වශයෙන්. ඉතින් ඔතන සමුදය සත්‍යයට එනකොට තම තමන්ගේ දෘෂ්ටි මතවාද ඕවා එන්න පටන් ගන්නවා. මම නම් කියන්නේ ඕකට හේතුව මේක. මම නම් කියන්නේ මේක. ආදි වශයෙන් කියන. ඔන්න ඔතෙන්දී අපිට උපකාරී වෙනවා අපේ කල්යාණ මිත්‍රයා. ඒ කවුද? ඒ තථාගත බුදු පියාණන් වහන්සේ. හරි, ඔයාගේ මතෙත් ඔහොම තියමු. මගේ මතෙත් ඔහොම තියමු. පොඩ්ඩකට අපි බලමු බුදුහාමුදුරුවෝ මේ ගැන මොකද කියන්නේ. අපි දෙන්නටම තියෙන මේ ප්‍රශ්නේ, මේ දුක, මේ ගැටලුව ගැන අපේ කල්යාණ මිත්‍රයා මොකද කියන්නේ? එතෙන්ට යන්න අපි පොඩ්ඩක් උනන්දු වෙන්න ඕන ඔතෙන්දී. මොකේදීද මේ සමුදය සත්‍යය? මොකද්ද මේ සමුදය සත්‍යය කිව්වේ? අපේ දුකට හේතු වෙන හේතු හොයනවා අපිම එකතු වෙලා. හේතු හොයන තැනදී අපි මතවාද, දෘෂ්ටිවාද ගොඩක් ඔහොම තියාගෙන අපි එකඟතාවයකටපත් වෙන්න ඕන. අපි බලමු අපේ දෘෂ්ටි මත මේ ඔහොම පොඩ්ඩක් තියලා බුදුහාමුදුරුවෝ මොකද කියන්නේ? මේ දුකට හේතුව, මේ අපිට ඇති වෙලා තියෙන මේ ගැටලුවට, මේ ප්‍රශ්නෙට, මේ දුකට හේතුව ගැන බුදු පියාණන් වහන්සේ මොකද කියන්නේ? ඔන්න අපේ සුතමය ඥානය අවශ්‍ය වෙන වෙලාව මේ වැඩේ. එහෙනම් බණ අහලා තියෙනවා. නේ? එහෙම නැත්නම් ඒ බණ දන්න වර්තමාන කල්යාණ මිත්‍රයෙක්ගෙන්වත් අහන්න වෙනවා අපේ ප්‍රශ්නෙට. අපිට මෙහෙම දුකක් තියෙනවා. මෙන්න අපේ දුක. මෙන්න අපේ ප්‍රශ්නේ. මෙන්න අපේ ගැටලුව. මේකට මගේ අදහස මේක, මෙයාගේ අදහස මේක, අරයාගේ අදහස මේක. හේතුව හැටියට දක්වන්නේ අපේ අදහස් තුනක්. අපි කැමති බුදුහාමුදුරන්ගේ අදහස දැනගන්න. අපිට ඒක පැහැදිලි කරලා දෙන්න. අන්න එතෙන්දී අපිට ඊටාම වැදගත් බුදුවරයෙක්, ආර්යෙක්, සත්පුරුෂයෙක්, කල්යාණ මිත්‍රයෙක්. යා අපිට පැහැදිලි කරලා දෙනවා මේකට ඔබ විවිධ හේතු දක්වුවා. ඒක ඇත්ත. තම තම නැන පමණින් හේතු දක්වන්න පුළුවන්. සමුදය දක්වන්න පුළුවන්. ඒත් පරම සත්‍යයට ගිහිල්ලා බැලුවොත් ඇත්තම හේතුව මේක නේද? තණ්හාව නේද? අවිද්‍යාව නේද? අපිට තේරෙනවා. අපිත් හේතු කිව්වා. දුකට හේතු කිව්වා. මේ දුකට හේතුව මේකයි කියලා. අපේ නැනපමණින් අපි කිව්වා. අපි හෙව්ව දුකට හේතු. නැත්තේ නෑ. කවදත් මිනිස්සු දුකට හේතු හොයනවා. නේ? මේකෙන් මිදෙන්න ඕන නිසා දුකක් ආපුවම ඒකෙන් මිදීමේ අවශ්‍යතාවය හැම කෙනෙකුටම තියෙනවා. නයිසර්ගිකව එනවා ඒක. මේකෙන් මිදීමේ අවශ්‍යතාවය. එතකොට එතෙන්දී හොයන්න ගන්නවා. කොහොමද මේකෙන් මිදෙන්නේ? මොකද්ද මේකට හේතුව කියන එක මිනිස්සයා හොයනවා. අනිත් සත්වය වගේ නෙමෙයි. සාමාන්‍ය අනිත් සතුන්ගේ ස්වභාවය පලා යෑම. එහෙම නැත්නම් පහර දීම වගේ ලක්ෂණ තමයි දුකේදී පෙන්වන්නේ ඒගොල්ලෝ. දුෂ්කරතාවයක් ආපු ගමන්ම පලා යනවා. එහෙම නැත්නම් ඒ දුෂ්කරතාවය මගහරවා ගැනීම සඳහා පහර දෙනවා. මිනිස්සයා ඊට වැඩිය වෙනස්. මොකද පලා යාම හෝ පහර දීම උත්තරයක් වෙන්නේ නැහැ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ සබුද්ධිකව ඥානාන්විතව යොසීමෙන් මේ ගැටලුවේ හේතුව විමසන්න අපිව යොමු කරලා තියෙනවා. ඉතින් අපිට හේතුව හොයාගන්න පුළුවන්. එතෙන්දී කල්යාණ මිත්‍රයා අපිට මඟ පෙන්වීමක් කරලා තියෙනවා. සංසුන් වෙන්න, තැම්පත් වෙන්න, විවේක වෙන්න, චින්තාමය පැත්තට හැරෙන්න, ටිකක් සංසුන්ව හිතලා බලන්න,
කරුණු ගලපලා බලන්න ඇත්ත හේතුව කුමක්ද කියලා. හොයා ගන්න පුළුවන්. දැනටමත් ඉතින් අපේ කල්යාණ මිත්‍රයා අපිට හේතු කියලා තියෙනවා. දුකේ හේතු කියලා තියෙනවා. යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සාගතා తත්‍ර తත්‍රාබිනන්දිනී සෙය්‍යති ඉදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියලා හේතු කියලා තියෙනවා. ආසන්න හේතුව දක්වලා තියෙන යායන් තණ්හා මේ තියෙන කාමයට තියෙන නැඹුරුතාවය කාමාශාව මේක තමයි කියලා. ඉතින් ඕක තේරුම් ගන්න එක දැනටමත් හේතුව පැහැදිලි කරලා දීලා තියෙනවා. තේරුම් ගන්න අපිට පුළුවන් වෙන්නේ. ඒක තේරුම් ගත්තොත් අත්න දිට්ඨි විසුද්ධි වෙනවා. අපේ දැක්ම නිවැරදි තැනකට එනවා. මේ දුකට හේතුව මේකයි කියලා. දිට්ඨි විසුද්ධිය ඇති වෙන. ඒක ඉතින් ওই විදිහට අපි ඔය මගට යොමු වෙන්න ඕනේ. අපි අපේ දැනුම් අවබෝධයන් පිළිගැනීම් විශ්වාසයන් අගයන් ආඩම්බරයන් පැත්තකින් තියලා ඩිංගා මොකද්ද බුදුහාමුදුරුවෝ කිව්වේ මොකද්ද තථාගතයන් වහන්සේ කිව්වේ කියන එක නිහතමානීව අනතිමානීව ඒක දිහා බලන්න. එතකොට අපිට එතනින් ගන්න පුළුවන්. සුතමේ ඥානය ගන්න පුළුවන් එතන. දැන් අපි මේක චින්තාමේ තව ටිකක් හිතලත් බලමු. ඒක එහෙමද? බුදුහාමුදුරේ ඒකට ඉඩ තියලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ කියලා තියෙන මං කිව්ව ඵලියටම බාර ගන්න එපා කියලා. ඒක චින්තාමේ ඥානයක්, භාවනාමේ ඥානයක් වෙන්න ඕනනේ. සුතමේ ඥානයකින් නතර වුණොත් අපේ මේ දිට්ඨි විසුද්ධිය සම්පූර්ණ වෙන්නේ නැහැ. ඉදිරි පියවර දෙකට බුදුරජාණන් වහන්සේ දොර විවර කරලා තියෙනවා. මොන මම කිව්වා කියලාම බාර ගන්න එපා. එතකොට ඒක සද්ධා මාර්ගයක් වෙනවා. ප්‍රඥා මාර්ගයට දොර ඇරලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ. ඔබම තව ටිකක් හිතන්න. මේ මං ඇති කරගත්ත ප්‍රශ්නේ මං ඇති කරගත්ත ගැටලුවේ. නැත්නම් අපි ඇති කරගත්ත ප්‍රශ්න අපි ඇති කරගත්ත ගැටලුවේ හේතුව මොකද්ද? අපිම ටිකක් හිතමුකෝ සංසුන් වෙලා. අපි එහෙම හිතන්නේ නැහනේ. සංසුන් වෙන්න කැමති නැහැ. තමා වශයෙන් ගත්තොත් තමන් ප්‍රශ්නයක් ඇති කරගත්තම ඒක එතන තමන් සංසුන් වෙන්න උත්සාහ කරන්නේ. තීන් කලබලේ තීන් නොසන්සුන් අනිත් එක්කෙනාට දොස් කියනවා අරයට දොස් කියනවා බැන අඬ ගහනවා දෝෂාරෝපණය කරනවා. ඉතින් නොසන්සුන්. එහෙම නෙමෙයි බුදුරජාණන් වහන්සේ කියන පොඩ්ඩක් සංසුන් වෙන්නකෝ. සංසුන් වෙලා බලන්න මම මේ මට ඇති වෙච්ච මේ ප්‍රශ්නේ ගැටලුවේ හේතුව මොකද්ද කියලා. ඔන්න එතකොට අපිට සමුදය අල්ලන්න පුළුවන්. තනියෙන් බැරි නම් අපි සාමූහික ප්‍රයත්නයකට බහිනවා. අපිට ඇති වෙච්ච මේ ගැටලුවේ හේතුව මොකද්ද? අපි පොඩ්ඩක් සංසුන් වෙලා මේක හිතමුකෝ. සාකච්ඡා කරමුකෝ. සමුදය සත්‍ය අල්ලගන්න මේ යන්නේ. මේ දුකට හේතුව අල්ලන්න යන්නේ. ඉතින් අපිට හොයාගන්න පුළුවන්. මේ බලන්නකෝ අපිම දැක්කේ නෑනේ. මේ අපේ ගැටලුවේ හේතුව මේකනේ. ඔන්න ඊට පිළිගන්නවා. ඊළඟට ඔන්න දැන් ගැටලුව निराකරණය කරගන්න පුළුවන්. නිරෝධයට යන්න පුළුවන්. එහෙනම් අපි මේ හේතුව අයින් කරමු. මේ හේතුව අයින් කිරීමනේ නිරෝධය කියන්නේ. තුන්වෙනි ආර්ය සත්‍ය කියන්නේ හේතුව අයින් කිරීම. මොන හේතුවද? දුක ඇති කරන හේතුව අයින් කිරීම. ඒකනේ නිරෝධ සත්‍යයේදී තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ චාගෝ පටි නිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ කියලා පැහැදිලි කරේ. තස්සායේව තණ්හාය කිව්වේ අර හේතුව. අර හේතුව අශේෂ විරාග නිරෝධෝ ඉතිරි නැතිවම අවසන් කිරීම. චාගෝ පටි නිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ. ඒක අතහැර දැමීම ඒක බැහැර කිරීම. හේතුවට ආලය නොකිරීම අනාලයෝ. අපි හුඟාක්ම වෙලාවට මේ දුක ඇති කරන හේතුවට ආලය කරනවා. මොකද තණ්හාවට. ඒක නිසා අනාලයෝ වෙන්න ඕන.
මේකට ආලය කර කර නම් මේ වැඩේ කරන්න බෑ. එහෙමනම් අනාලයෝ මේ දුක ඇති කරන හේතුවට මෙච්චර කාලයක් අපි ආලය කරා. ආලය කියන වචනේ ආර්ය භාෂාවේ එන ගැඹුරු වචනයක්. දැන් නම් ඕක නිකන් යෙදිලා තියෙන්නේ වෙනත් තැනක. නමුත් නිරෝධ සත්‍යයේදී ආලයේ යෙදිලා තියෙන්නේ අනාලයෝ. මොකටද මේ ලෞකිකත්වයට මේ දුක ඇති කරන දේවල් වලට අපි දිගටම ආලය කරා. කැමති වුණා, මනාප වුණා. තමන්ගේ කරගෙන හිටියා. ඒකනේ ආලයේ ලක්ෂණ. ඉතින් අපිට තේරෙන්න පටන් ගන්න. ඔන්න දිට්ටි විසුද්ධිය එනවා අපිට. මෙච්චර කාලයක් මේ දුක ඇති කරන හේතුවට ආලය කළා. එහෙනම් මොකද්ද කරන්න ඕන කියන එක තේරෙනවා. අනාලයෝ අනාලය වෙන්න. ආලය නොකරන්නෙක් වෙන්න. ඉතින් අපිට ඕක තේරෙනවා. එතකොට අපි මේ දිට්ටි විසුද්ධියේදී අපිම මේ මාර්ගයේ යන්න ඕන. අපේ සාමාන්‍ය ජීවිතයේ ඕනම ප්‍රශ්නයක් ගැටලුවක් වෙන්න පුළුවන්. හැබැයි අපි යන්න ඕන අර මේ චතුරාර්ය සත්‍ය ක්‍රමයට. ගැටලුව කතා කරන්න ඕන, ගැටලුවට හේතුව කතා කරන්න ඕන, ඒකට උපකල්පිත විසඳුමට මඟ කතා කරන්න. ඔය කියන්නේ චතුරාර්ය සත්‍ය. ඒ පැත්තේ යනකොට දිට්ඨි විසුද්ධිය එනවා. ඒ පැත්තේ යන්නේ නැත්තම් දිට්ඨි විසුද්ධිය එන්නේ නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේ සම්මා දිට්ඨි විසුද්ධි ගැන කතා කරනකොට නිතරම දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමිනියා පටිපදාය ඥානං කියලා ඔහොමමයි දේශනා කරන්නේ. ඉතින් අපිට ওই දිට්ඨි විසුද්ධිය ඇති කරගන්න පුළුවන්. හැබැයි අර විදිහට යන්න ඕන. ප්‍රශ්න ගැටලු ආදී දේවල් දුක්ඛ දෝමනස් ඇති වුණාම ඒක ගැන කතා බහ කරන්න ඕන, සාකච්ඡා කරන්න ඕන, ප්‍රාමාණිකයන් එක්ක ඒවා ගැන සාකච්ඡා සම්මන්ත්‍රණ පවත්වන්න ඕන. හේතු හොයන්න ඕන, සමුදය සත්‍යයට එන්න ඕන. හැබැයි හේතු තම තමන්ගේ මතිමතාන්තර පොඩ්ඩක් පැත්තකින් තියලා. ඒ මත සත්‍ය වෙන්නත් පුළුවන්, අසත්‍ය වෙන්නත් පුළුවන්. දැන් දුකට හේතු දක්වද්දී අපි එක එක්කෙනා හේතු දක්වනවානේ, මත ඉදිරිපත් කරනවානේ. ඉතින් මේ මත සමහර ඒවා සත්‍ය වෙන්න පුළුවන්. පරම සත්‍යයට එකඟව වෙන්න බෑ. හැබැයිම හේතුව කෙනෙක් හොයාගෙන තියෙන්නත් පුළුවන්. කමන්නේ. දෙකම ඔහොම තියලා අපි විමසලා බලනවා. පොදුවේ හැමෝම එකතු වෙලා. එතකොට ඉතින් අරිත් එක්කෙනා ඉදිරිපත් කරපු කාරණේ සත්‍ය නම් අපි ඒක පිළිගන්නවා. ඇත්ත තමයි. මෙතන හේතුව මම කියපු කාරණේ නෙමෙයි, ඔයා කියපු කාරණේ. ඉතින් ඕකට ඉතින් අනතිමානී වෙන්න ඕන. නැත්නම් ඉතින් අනිත් එක්කෙනා සත්‍ය කිව්වත් සත්‍ය පිළිගන්න මේ එකඟ වෙන්නේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ සත්‍ය දේශනා කරපුවම සමහර අය සත්‍ය පිළිගත්තේ නැහැ. මොකද අනතිමානී වෙන්නේ නැහැ. තමන්ගේ මතයට මානී වෙලා ඉන්නවා. එහෙම කෙනාට ditthi visuddhiya කරගන්න බෑ. දැක්ම නිවැරදි කරගන්න බෑ. ඇයි? ආත්ම දෘෂ්ටියේ දැඩිව ඉන්නවා. නෑ මම කියන කාරණේ තමයි ඇත්ත. මං කියන එක තමයි සත්‍යය. එතකොට ditthi visuddhiya ගොඩනගන්න බැරි වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට අපි උත්සාහ කරොත්, වැරවැයම් කරොත්, ප්‍රයත්න කෙරුවොත් මේ ධහමේ කියලා තියෙන විදිහට කටයුතු කරොත් අපිට ditthi visuddhiya ඇති කරගන්න පුළුවන්, සම්මා ditthi ඇති කරගන්න පුළුවන්. ඒක අපහසු නෑ. හොඳයි. මම ditthi visuddhi පිළිබඳ සාකච්ඡාව මගේ අදහස් දැක්වීම මම ඔතනින් නතර කරලා අපේ මේ ධම් සභාවේ ඉන්න කල්යාණ මිත්‍රයන්ට අවස්ථාව ඉතිරි කරනවා. මේ පිළිබඳව තවදුරටත් අපිට කතා බහ කළ යුතු දේවල්, එකතු කළ යුතු වටිනා දේවල් තියෙනවා නම් එකතු කරන්න. ඒ වගේම ගැටලුකාරී දේ, අපහැදිලි දේ මොනවා හරි තියෙනවා නම් ප්‍රශ්න කරන්න. විශේෂයෙන් තමන්ගේ ජීවිත අත්දැකීම් වලින් තමයි මේකට ප්‍රවේශ වෙන්නේ. මෙන්න මේ
ප්‍රශ්නේදී මොකක්ද අපේ ක්‍රියාමාර්ගය? මේ ප්‍රශ්නේට හේතුව මොකක්ද? මේ ගැටලුවට හේතුව මොකක්ද? අන්න එහෙම එන්න ඕන. චතුරාර්ය සත්‍ය ක්‍රමවේදයේ ඇතුලේ යන්න ඕන. එහෙම ගියොත් තමයි මේ ditthi visuddhiය අපිට ඇති කරගන්න පුළුවන්. ගැටලුව දකින්න පුළුවන්, ගැටලුවට හේතුව හැබෑ හේතුව දකින්න පුළුවන්. ඉතින් හැබෑ හේතුව දැක්කොත් නේ ගැටලුව විසඳන්න පුළුවන්කම තියෙන්නේ. අපේ අර සද්ධර්ම රත්නාවලිය ලියනකොට ධර්මසේන හාමුදුරුවෝ හරි අපූර්ව ලස්සන උපමා කියලා තියෙන ඔය හැබෑ හේතුව නොදැක උත්තර සපයනකොට. එක තැනක කියනවා පය බරවාට පිටිකර බෙහෙත් බඳනාසේ. පය බරවා ලෙඩේ තියෙන්නේ කකුලේ. ඉතින් පිටිකර ඉතින් ඒකට බෙල්ලේ බෙහෙත් බැන්දට වැඩක් නැහැ. ඊළඟට තව තැනක කියනවා අඹ ගැන අහනකොට දෙල් ගැන කියනවා වගේ කියලා. මේ සමහර ශාස්ත්‍රවරු ගැන කියනකොට එහෙම කියනවා. මේ අඹ ගැන අහන්නේ දෙල් ගැන කියන්නේ. ඉතින් අඹ පිළිබඳ අවශ්‍ය ඥානය ලැබෙන්නේ නැහනේ. අහන්නේ අඹ ගැන කියන්නේ දෙල් ගැන න ะ. අම්බම් පුට්ටෝ ලබුජම් වියාකරේ. එහෙම තියෙන. එහෙම නෙමෙයි. අපි බුදුමගේ යන්න ඕන. දුක කතා කරන්න ඕන, ප්‍රශ්නේ කතා කරන්න ඕන, ගැටලුව කතා කරන්න ඕන. ඒක පෞද්ගලික ප්‍රශ්නයක්, පෞද්ගලික දුකක්. පෞලේ ප්‍රශ්නයක්, පෞලේ දුකක්, පෞලේ ගැටලුවක් වෙන්න පුළුවන්. වෘත්තීය ප්‍රශ්නයක්, වෘත්තීය දුකක්, වෘත්තීය ගැටලුවක් වෙන්න පුළුවන්. සමාජ ප්‍රශ්නයක්, සමාජ දුකක්, සමාජ ගැටලුවක් වෙන්න පුළුවන්. පරිසර ප්‍රශ්නයක්, පරිසර දුකක්, ගැටලුවක් වෙන්න පුළුවන්. දුක්ඛ සත්‍යයට එන්න ඕන අපි. ඉදන් දුක්ඛං. මේක ප්‍රශ්නයක්, මේක ගැටලුවක්. කෝකෝ හේතුව? කුමක්ද හේතුව? කිං පච්චය? කිං සමුදය? කුමක්ද ප්‍රත්‍ය? කුමක්ද හේතුව? ඒක අපි හොයන්න පුළුවන්, හොයාගන්න පුළුවන්. සමුදය සත්‍යයට. එහෙනම් මොකද්ද විසඳුම? නිරෝධයට. විසඳුමට එන්න අපිට මොකද්ද වඩා සුදුසු මාර්ගය මොකද්ද? ඒකායන මග්ගෝ මොකද්ද? පහසු මග මොකද්ද? කෙටි මග මොකද්ද? දැල්වට ආරන්න නැතුව, වටේ යන්නේ නැතුව, වංකගිරිය යන්නේ නැතුව මොකද්ද කෙටි මග? ඒක තෝරමු. මේක තමයි කෙටි මග. මේකම ඒකායනෝ මග්ගෝ. මේක පහසු මග, කෙටි මග. එහෙනම් වීර්යයෙන්, උත්සාහයෙන් අපි ඒක අනුගමනය කරමු. දුකෙන් මිදෙන්න. ඉතින් මෙන්න මේ වගේ පිළිවෙලකට ගියොත් අපිට මේ කෙලෙස් පිළිබඳ ප්‍රශ්නේ, දුක පිළිබඳ ප්‍රශ්නේ අපිට තේරුම් ගන්න පුළුවන්. පැහැදිලි දැක්මක් ඇති කරගෙන ඒකෙන් මිදෙන්න පුළුවන්. එතකොට ditthi visuddhiය කුමක් සඳහා කියලාද පුන්නමන්තානි පුත්තහාමුදුරුවෝ කිව්වේ? අනුපාදා පරිනිබ්බානත්තං. අනුපාදා පරිනිබ්බානත්තං. උපාදාන රහිත වූ නිවීම සැනසීම පිණිස. ඒ කියන්නේ මොකද්ද? ප්‍රශ්නේ निराකරණය කර ගැනීම පිණිසයි. ගැටලුවෙන් මිදීම පිණිස. අනුපාදා පරිනිබ්බාන කිව්වේ මේ ගැටලුවෙන් මිදීම පිණිස. එහෙනම් අපිට ඒ සඳහා ditthi visuddhiය, පැහැදිලි දැක්ම, සම්මා දිට්ඨිය අපිට උපකාරී වෙනවා. හොඳයි. අපි ඔහොම තියලා සාකච්ඡාව මම අවස්ථාව සලසනවා අපේ කල්යාණ මිත්‍රයන්ට මේ සාකච්ඡාව සඳහා යමක් එකතු කරන්න. පෞද්ගලිකව මනාප දේ, රුචි දේ තියෙන්න පුළුවන්. ඒක මේ මම ඒක නැවත කියනවා මේ අවධාරණය කළ යුතු නිසා රුචි දේ, මනාප දේ තියෙන්න පුළුවන්. ඒක බලන්න ඕන පළවෙනි කාරණේ මගේ පෞද්ගලික රුචිකත්වයේ මනාපය තව මට පව අකුසල් සිද්ධ වෙනවද කියලා බලන්න ඉස්සර වෙලා. නාත්තව්‍ය බාධාය සංවත්තීය කියන මට්ටමේ පවතින්න ඕන. Tamanට පවක් අකුසලයක් නොවන දෙයක් වෙන්න ඕන. තමන්ගේ මනාපේ පරිදි අඳින ඇඳුම, තමන්ගේ මනාපේ පරිදි
පාවිච්චි කරන ද්‍රව්‍ය භාණ්ඩයේ වස්තුව නැත්නම් තමන්ගේ මනාපයේ පරිදි ගන්නා වූ ආහාරය ඒක තමන්ට රුචි කැමැති මනාපයි ඒ තමන්ට අහිත පිණිස පවතිනවද කියලා පොඩ්ඩක් බලන්න. ඒ විතරක් නෙමෙයි තමන්ගේ මේ රුචිය මනාපය නපරව්‍ය බාධාය සංවත්තේ අනුන්ට අහිත පිණිස පවතිනවද කියලාත් බලන්න. ඊළඟට තුන්වෙනි මානෙනුත් බලන්න ඕන. ත්‍රිමාන බැල්මක් අපේ තියෙන බුදුහාමුදුරන්ගේ යමක් දිහා බලන්නේ ත්‍රිමාන විදියට. ත්‍රිමාන කියන්නේ ඔය අපි කියන සාමාන්‍ය ලෝකයේ ත්‍රිමාන නෙමෙයි. පැති තුනකින් බලනවා යමක් දිහා. ඒ පැති තුන තමයි ඔය කියන්නේ. න අත්තව්‍යාබාධාය සංවත්තේ. තමන්ගේ පැත්තෙන් බලපුවහම තමන්ට අහිත පිනිස පව් අකුසල් සිදු නොවන විදිහේ දෙයක් වෙන්න ඕන. ඔය තමන්ගේ රුචිකත්වයේ මනාපේ. ඊළඟට අනිකාගේ පැත්තෙනුත් බලන්න ඕන. තමන්ගේ පැත්තෙන් විතරක් බලලා බෑ. අනිත් එක්කෙනාගේ පැත්තෙන් බලපුවාම එයාට පවක් අකුසලයක් කරදරයක් හිරිහැරයක් බාධාවක් නොවෙන්න ඕන. ඒ මාන දෙකයි දැන්. තුන්වෙනි මානයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන උභය තමන් අනුන් ඇතුළත් කරලා මේ දෙන්නම එක්කෙනෙක්වත් පිට තියන්නේ නැතුව තමන් අනුන් ඇතුළු සමස්ත ජීව පද්ධතිය පැත්තෙන් බලන බලපුවහමත් මේ මගේ මනාපේ මගේ රුචිය මගේ පෞද්ගලික රුචිකත්වය හෝ මනාපමනාප ස්වභාවය මේ සමස්තයට අහිතක් අයහපතක් වෙනවද කියලා බලන්න. වෙන්නේ නැත්තම් ඒ රුචියේ මනාපේ හෝ අමනාපේ අකුසලයක් වෙන්නේ නැහැ. එතකොට ඒක තමයි පළවෙනි කාරණා. ඊළඟට මේ රුචිය මනාපය අකුසලයක් නොවුනත් ඒ උපාදාන කළ යුතු නැහැ. ඒක දැඩිව ගන්න අවශ්‍ය නැහැ. මම මේ ඇඳුම අඳින්න කැමති. මේ ඇඳුම ඇඳලා මට අයහපතක් වෙන්නෙත් නැහැ. අනිත් එක්කෙනාට අයහපතක් වෙන්නෙත් නැහැ. කාටවත් මේකෙන් කරදරයක් හිරිහැරයක් නැහැ. ඒක නිසා මම මේ ඇඳුම අඳිනවා. මේ කෑම කනවා. මේ ස්ථානයේ ඉන්නවා. මේ කාර්යය කරනවා. එහෙත් තමා වශයෙන් ඒක දැඩිව ගන්න අවශ්‍ය නැහැ. තමා වශයෙන් ඒක දැඩිව ගන්න ඕන නැහැ. තමන් ඒක අනිත්‍ය දෙයක් අනාත්ම දෙයක් ඒක ඒ විදිහටම කටයුතු කරන්න බැරි දෙයක් හැටියට ගන්නවා. දැන් මම උදාහරණයක් කියන්න කැමතියි. මම මෙච්චර දවසක් මම හුඟක්ම හුදකලාව හිටියේ. මම ඉන්න ස්ථානේ. තනියම හිටියේ. දැන් ඔන්න යම් අය එන්න පටන්ගෙන ඊට පස්සේ ඊයේ පෙරේද වෙනකොට තවත් ස්වාමීන් වහන්සේ කෙනෙක් වැඩම කළා. ඉතින් දැන් අපි දානේ හදන වෙලාවේ වෙනද මට කැමති ආකාරයට මම යම් ආහාරයක් සකස් කරගෙන වැළඳුවා. එතකොට දැන් මට එහෙමම මේ ආහාරය සකස් කරන්න බෑ. මගේ රුචිය පරිදිම බෑ. මම ටිකක් අහන්න වෙනවා. මේ ඔබ වහන්සේ කැමති කොහොමද? මම මේ ආහාරය සකස් කරන්න යන්නේ මේ විදිහට. මගේ රුචිය නම් මෙහෙමයි. එතකොට මං ඇහුවා ඊයේ දවල් දානේ හදන වෙලාවේ. එතකොට මම මුංගට සකස් කරන විදිහක් තියෙනවා. ඒකට දැන් මමයි මේ ආහාරය සූදානම් කරන්න යන්නේ. මගේ රුචියට තමයි ප්‍රමුඛතාවය එතන වැටෙන්නේ සාමාන්‍යයෙන්. එහෙත් තවත් කෙනෙක් දැන් ඉන්නවනේ මාත් සමග ආහාර ගන්න. එහෙනම් මම බලන්න ඕන දෙවෙනි මානයකිනුත්. මගේ රුචිකත්වයේ දිහා දෙවෙනි මානයකින් බලන්නේ. මොකක්ද දෙවෙනි මානය කියන්නේ? අනිකා මේ කොහොමද කැමති කියලා. ඒක දැන් මම මේ ආහාරය අමුයෙන් පිළියෙල කරන්නයි සූදානම් වුනේ. සාමාන්‍යයෙන් අපි මුංගට වතුරේ දාලා පැල කරපුවාම ඒකේ ආහාරයේ ගුණේ වැඩි වෙනවා. ඒවා අමුයෙන් ආහාරයට ගන්නවා. ඒක බොහොම සරලයි. ආහාරයත් බොහොම පහසුයි. ගුණේ වැඩි, පෝෂණේ වැඩි, දිරවන්න ලේසි. නමුත් අනිත් ස්වාමීන් වහන්සේ කිව්වා මං අමුයෙන් වළඳන්න කැමති නෑ. මට ඒ අමු රසයට මං කැමති නෑ. එහෙනම් මං උන්වහන්සේ ගැන සලකලා එහෙනම් මං කිව්වා මේක මං තෙල් පොඩ්ඩක් දාලා පොඩ්ඩක් ඒක හරි ගස්සලා දෙන්න. එතකොට මගේ රුචිගතය මෙතන තියෙන්න පුළුවන්. මගේ මනාපේ තියෙන්න පුළුවන්. යම් තැනක ඒක වැරදි නැහැ. ඒක අයහපතක් වෙන්නේ නැහැ.
එහෙත් අපිට සිද්ධ වෙනවා මේ මනාපය තව කෙනෙක්ගේ මානෙනුත් බලන්න. ඔහුට අයහපතක් වෙනවද? සමස්ත ජීව පද්ධතියට අයහපතක් වෙනවද? එහෙම බලලා තමයි අපේ මනාපය අමනාපය ක්‍රියාත්මක කරන්නේ. මොකද ඒකත් අනිත්‍යයි. දැන් මගේ මනාපය මට ඕන හැටියට මං කැමති ආහාරය සකස් කරගෙන ඒ විදිහටම ආහාර ගන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. මං විවේකීව සංසුන්ව හුදකලාව කාලයක් ගත කරාට ඒක ඒ විදිහටම පවතින්නේ නැහැ. ඒක වෙනස් වෙනවා. එතකොට මේ ගැඹුරු දැක්ම ඇතුලේ ඉඳගෙන කටයුතු කිරීම අර ත්‍රිමාන දැක්මකින් යමක් දිහා බලන්න පුරුදු වීම වැදගත්. එතකොට ඔය ගැටලු ඇති වෙන්නේ නැහැ. අපි එක මානයකින් තමයි බලන්නේ. බුදුරජාන් වහන්සේ ත්‍රිමාන දැක්මක් ඉදිරිපත් කරලා තියෙනවා. ඔබේ පැත්තෙන් බලන්න, අනිකාගේ පැත්තෙන් බලන්න. ඔබත් අනිකාත් ඇතුළත් කරලා එක්කෙනෙක්වත් පිටින් තියන්නේ නැතුව සමස්ත ජීව අජීව පද්ධතිය පැත්තෙනුත් බලන්න. හිත කරද අහිත කරද කියලා. අහිත කරනම් ඒකෙන් වළකින්න. ඉතින් ඒකයි ස්වභාවය. ඒකයි ඉතින් අපි ඕක සාමාන්‍ය ජීවිතේදීත් අපේ තියෙන ගෙදරකට තේකක් බොන්න ආවත් අපි තේකක් දෙන එක ඇත්ත. නමුත් අපි තේක බොන එක්කෙනාගෙන් අහනවා මොනවද බොන්න කැමති? ඒ මොකද්ද? මෙතන මගේ මනාපයක් තියෙන තේකක් දෙන්න. ඒතර මගේ පැත්ත හරි. අනිකාගේ මනාපය කොහොමද? මේ වෙලාවේ තේකක් බොනවද? මොන වගේ දෙයක්ද බොන්න කැමති? නේ? එතකොට ඒකත් හරි. ඒ වගේම අපි දෙන්නගෙම එක හරි ගියත් ඊට තුන්වෙනි මානෙනුත් බලන්න ඕන මේක. එහෙමයි ස්වභාවය. ඒ මගේ මනාපයත් සහිතව ඔහුගේ කැමැත්තත් ඇතුව කරත් සමස්ත ජීව පද්ධතියට එකඟ වෙන්නත් ඕන. විශ්වාචාර ධර්ම පද්ධතියට සදාචාරයට ඒවටත් එකඟ බීමක් වෙන්න එපා අපි දෙන්නගේ බීම. මම මෙයාට බීමක් දෙන්න කැමති, එයාත් බීමක් බොන්න කැමති. මටත් දෙන්න පුළුවන්, එයාටත් බොන්න පුළුවන්. හැබැයි අපි දෙන්නගෙම වැඩේ තුන්වෙනි මානෙනිත් බලන ඉවරදිද කියලා බලන්න. ඒකයි බුදුරජාණන් වහන්සේ ත්‍රිමාන විදිහකට මේවා දිහා බලන්න පුරුදු කරේ. තුන් පැත්තකින්. එහෙම බලපුවාම අපේ රුචිකත්වයන්, අපේ මනාපයන් අපිට පවත්වාගෙන යන්න පුළුවන්. නමුත් ඒ රුචිකත්වයන් මනාපයන් හරිද වැරදිද කියලා තීරණය කරගන්න. ඒ පිළිබඳ නිවැරදි දැක්ම ඇති කරගන්න. ditthi visuddhi ඇති කරගන්න පුළුවන් අර විදියට. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන ආකාරයට. ඉතින් එහෙමයි ඒ කාරණේ. හොඳයි. කියනවා මේ සමහර පුද්ගලයන් පුරුදු වෙලා තියෙනවා අපට අවශ්‍ය දේ ලබා ගන්න වෙනත් දෙයක් භාවිතා කරන. දැන් මේ කොටසේ මගේ පැත්ත, අනිත් පුද්ගලයාගේ පැත්ත සහ ඔබේ කියන ඒ පුද්ගලයාත් මගේ දෙපැත්තම බැලුවා. නමුත් සමහර පුද්ගලයෝ ඒ පුද්ගලයාගේ පැත්ත නොකිය මේ කියන්නේ අපිට අර කියන්නේ මේ නිකන් දැනෙන්න කියනවා කියලා සමහර දේවල් ලබා ගන්න හෝ ප්‍රතික්ෂේප කරන්න අපි දැනෙන්න කියනවා කියලා. ඒ අවස්ථාවේදී අපි සමහර දේවල් වලට අපි පෞද්ගලිකව පුහුණු කරන දෙයක් තමයි ඒකට ප්‍රත්‍යාර නොදක්වයි. ඒකද හරි ක්‍රමේ නැත්නම් ධර්මයේ පැත්තෙන් වෙනත් ක්‍රමයක් තිබේද ඒ කොටසට? නෑ ඇඟවීම. ඔතන කියන්නේ ඇඟවීම කියන එකයි. ඇඟවීම කියන එක ඔය කියන්නේ නේ. එක්කෙනා ඍජුව කියන්නේ අඟවනවා. ඉතින් සමහර වෙලාවට අපි කාලයක් යද්දී මේ පුද්ගලයාට අවනත කරගන්න යම් වැඩපිළිවෙලක් ගෙනියනවා. එහෙම පුද්ගලයෝත් තියෙනවා අපේ සමාජයේ. කියන්නේ ඒ ලෞකික පැත්තේදී තමයි ඒක වෙන කිසිසේත්ම නෑ. ඒ අයට ඒ අයගේ පෞද්ගලික අවශ්‍යතාවයන් ඉෂ්ට කර ගැනීමට අපේ මනස නිකන් විකෘති කිරීමක්. එහෙම නැත්නම් මනසේ කොටස් වෙනස් කිරීමක් වගේ කියලා අපිට ඒක දැන් හොඳට දැනෙලා තියෙනවා. පැහැදිලිව තේරෙනවා. ඒ වගේ අවස්ථාවකදී අපි තේරෙනවා. නමුත් මේ පුද්ගලයා අසරණ වෙලා තින්නේ. නමුත් අපි ප්‍රතිචාර දැක්විය යුත්තේ කොහොමද කියන කාරණය තමයි මෙතෙන්දී ටිකක් සමබරව දැනගන්න අවශ්‍යයි. පුද්ගලයන්ට අපි දක්වන කරුණාව, මෛත්‍රිය අපි ලෞකික වශයෙන් අපි පුද්ගලයන්ට කරන උදව් උපකාර වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ධර්ම මාර්ගයට ගන්න දරන ප්‍රයත්නයන් වෙන්න පුළුවන්. ඒකෙදි
තමන් ධර්ම මාර්ගයෙන් පිටපනින්න අවශ්‍ය නැහැ. තමන් ඒ නිතරම දහමේ පිහිටලා කටයුතු කරන්න ඕන. අනිත් එක්කෙනා උත්සාහ කරනවා නම් ඔහුගේ පෞද්ගලික අවශ්‍යතාවයේ වෙනුවෙන් අනිකාව ධර්ම මාර්ගයෙන් පිටපන්නන්න එතෙන්දි තමන් දැනගන්න ඕන තමන් ඒකෙන් පිටපනින්න නැතුව කටයුතු කරන්න. එතෙන්දි ප්‍රඥාවන්ත වෙන්න ඕන, එතෙන්දි වීරියවන්ත වෙන්න ඕන, එතෙන්දි උත්සාහවන්ත වෙන්න ඕන. අනිත් එක්කෙනා ඒක පිටපන්නන්න උත්සාහ කරනවා නම් මේ ලෞකික අවශ්‍යතාවයක් වෙනුවෙන් තමයි එහෙම කරන්නේ බොහෝ වෙලාවට. ඉතින් නැත්තම් ධර්ම මාර්ගය නැත්තු ඉතින් අනිත් එක්කෙනාව ධර්ම මාර්ගයෙන් පිටපන්නන්නේ නැහනේ. කල්යාණ මිත්‍ර සමාජයක් ඇතුලේ නමුත් ලෞකික අවශ්‍යතා ඉෂ්ට කරගන්න යනකොට සමහර වෙලාවට ධර්ම මාර්ගයේ යන කෙනාගෙන් තමන්ගේ ලෞකික වමනාව ඉෂ්ට කරගන්න බැරි අවස්ථා තියෙනවා. ඒක ධර්ම මාර්ගයේ යන නිසා අර ලෞකික අවශ්‍යතාව ඉෂ්ට කරගන්න බෑ. එතකොට බලනවා එයත් අධාර්මික පැත්තට දහමෙන් පිටට පන්නපුවාම පුළුවන් ඒක කරගන්න. ඉතින් එතකොට ධර්ම මාර්ගයේ යන කෙනා බුද්ධිමත් වෙන්න ඕන. එතෙන්දී නම් ඉතින් දැනුන් නෑ වගේ හිටියට කමන්නේ. මේක දැනුනේ නෑ වගේ හිටියට කමන්නේ. තේරුනේ නෑ වගේ. නෑසූ කණින් වගේ හිටියට කමන්නේ. එතෙන්දී සමහර විට අපේ එක කල්යාණ මිත්‍රයෙක් පාවිච්චි කර ලස්සන වචනයක් මම මෙතෙන්දී කියන්න කැමති මේ තෙතමනේ ටිකක් නෑ වගේ පෙන්වන්න ඕනේ. මේ අදහස් කරන්නේ මේ ලෞකික තෙතමනේ. ලෞකික තෙතමනේ. ඒක නෑ වගේ පෙන්වන්න ඕන. එහෙම නැත්තම් වෙන්නේ අර අකුසල බීජේ එතන පැලවෙන්න පටන් ගන්න. තෙතමනේ නිසානේ බීජ පැලවෙන්නේ. ඉතින් තෙතමනේ අඩුවෙන් තියෙනවා. තිබ්බම බීජ පැලවෙන්නේ නැහැ. තෙතමනේ වැඩි කරගම බීජ පැලවෙනවා. ඉතින් පැලවෙලා විතරක් නතර වෙන්නේ නැහැ නේ. යටට මුල් ඇදලා උඩට දළු දාලා ගහ හැදෙනවනේ. ඉතින් ඒක නිසා එතෙන්දී අර තමන් සබුද්ධික වෙලා, තමන් සතිමත් වෙලා, තමන් වීරියවන්ත වෙලා එක්කෝ නෑසෝ කණින් නැත්තම් ඒක දැනුනේ නෑ වගේ ඉන්නත් පුළුවන්. එහෙම නැත්තම් ඉතින් ඕනනම් ඒක පැහැදිලි කරන්නම පුළුවන්. ඒක එහෙම නෙවෙයි. මේ ධර්ම මාර්ගයේදී මේ පැත්තට අපි ගියොත් මෙන්න මේ ගැටලුව ඇති වෙනවා. ඒක නිසා අපි එවැනි දෙයකට ඉතින් මගේ මනාපයක් නැහැ, රුචියක් නැහැ. මම මේ වගේ දේවල් වලට උදව් කරන්නත් කැමති නැහැ. අමනාප වෙන්න නම් එපා. මේ අපි මේ වෙන ගමනක් යන ගමන් ඒක නිසා ඒ ගමනට අපි දැන් ආපහු යන්නේ නැහැ කියලා කරුණාවෙන් පැහැදිලි කරන්නත් පුළුවන්. එහෙම බැරි අවස්ථාවක ඒකට තෙත් නොවි ඉන්න එක. නැත්තම් නෑසූ ගණන් ඉන්න එක. නොදැනුණාසේ ඉන්න එක. හොඳයි. ඒක ධර්ම මාර්ගයේදී එක්තරා ධර්මානුකූල ක්‍රමයක් හැටියට අපිට කියන්න පුළුවන්. ඔව්. අපේ පළාතේ අලුතෙන් පන්සලක් පටන් ගත්තා. මොකක්ද ඒ කාර්ක සභාවේ හිටියා. ඒ නිවස අපි ඉඩමක් අරගෙන අක්කර දෙකක් ගානක් තිබුණා. ලොකු නිවසක් තිබුණා. නිදන කාමර 5ක් එක්ක. නමුත් අපිට බලපත්‍රයක් තිබුණේ නැහැ. එතන මේ පිරිස ඇතුල් කරලා ඒ දහම් වැඩ කරන්න. විශේෂයෙන්ම මේ පොය දිනෙට 150ක් වගේ සිල් ගන්නවා. ඉතින් අපි එකට මේ ළඟ නෙමෙයි ටිකක් ඈත ගුරුව පන්සලක බලපත්‍ර තුන ස්ථානයක තමයි මේ සිල් ව්‍යාපාරය කෙරුවේ. නමුත් මම හිතන්නේ කාර්ක සභාවේ සමහරක් උදවිය භික්ෂුන් වහන්සේට කියලා තියෙනවා ඒගොල්ලන්ගේ ගෙවල් වල මේ පහළ මාලේ මේ බේස්මන්ට් එකේ පාටි තියෙනවා 50කට කියනවා පොලිසියෙන් කාගෙන්වත් කරදරයක් නැහැ. ඉතින් අර මේ අනිත් පන්සලට 30ක් හරි ගාණක් ගෙවනවා අපි. කුලියක් නෙමෙයි ඒගොල්ලන්ට නිකන් ආධාර මුදලක් වගේ ගෙවනවා. ඒක බේර ගන්න මේ භික්ෂුන් වහන්සේ අර කාර්ක සභාවේ කට්ටිය කියපු නිසා මේ ස්ථානයේම ඒ සිල් ව්‍යාපාරය කරගෙන ගියා. ඉතින් මම ඒ කාර්ක සභාවෙන් අයින් වෙලා ඒ
මොකද බලපත්‍රයක් නැතුව එතෙන්ට පිරිස ගෙන්න ගන්න එක ටිකක් නීති විරෝධී නිසා මේ මටත් පාඩුවක් වුණා. මටත් ඒ සහභාගී වෙන්න බැරි වුණා සීල් ව්‍යාපාරෙට. විතර මම දන්නේ ඉතින් කොහොම හරි කලක් ගියාට පස්සේ දැන් අලුත් ධර්මශාලාවක් හදලා දැන් ඉතින් බලපත්‍රයේම තියෙනවා. මම දන්නේ මම වැරදි තීරණයක් ගත්තද මෙහෙම ඉතින් එහෙම ඒ කියන්නේ අපි සාමාන්‍ය ලෝක සම්මතයේදී මේ අපි අර විශ්ව ඒ කියන්නේ ආචාර ධර්මීය පදනම සාකච්ඡා කරන වෙලාවේ අපි කතා කරා සමහර ආචාර ධර්ම සාපේක්ෂ ආචාර ධර්ම නැත්තම් ඒ රටට ඒ ප්‍රදේශයට ඒ ආයතනයට අදාළ වන්නා වූ ආචාර ධර්ම තියෙනවා. දැන් යම් රටක පිරිසක් එකතු වීමේදී ඊට අදාළ බලපත්‍රයක් තිබිය යුතුයි කියන දේ පිළිගත් සම්මුතියක් නම් අපි ඒකට එකඟ වෙන්න ඕනේ. ඒක ගින්නකින් හරි මොකෙන් හරි කාටරි තුවාලයක් මොනාරි වුණොත් ඒ කාර්ක සභාවේ කට්ටියට මේ පෙනල්ටි එකක් තියෙනවා 50000ක වගේ දඩයක්. ඔව්. එතකොට ඒ අර නීතියට එකඟව කටයුතු නොකිරීම නිසා නැත්නම් ඒක නීතියට එකඟව කටයුතු කිරීමට එක්තරා යොමු කිරීමක් බල කිරීමක් නේ එතන තියෙන්නේ. ඉතින් ඒක කරන්නේ නැති කෙනාට පෙනල්ටි එකක් තියෙන්න ඕනනේ. ඒක එහෙම නැත්නම් නීතියට අනුගත කරගන්න බෑනේ. පෙනල්ටිස් තියෙන්නේ ඒකටනේ. නීතියට එකඟ කර ගැනීම සඳහා කරන ප්‍රයත්නයක් නේ පෙනල්ටිස්. ඉතින් ඒක මේ හරි ඒක නීතිය පනවන කෙනා. ඉතින් අපි දැනගන්න ඕන ලෞකික සම්මුතියක් ඒක. ඒ කියන්නේ මේ නීතියක් රටක නීතියක් නම් ඒකට එකඟව කටයුතු කරන්න. ඉතින් ඒකට අපිට වැරද්දක් කියන්නත් බැහැනේ. ඒකට ඒගොල්ලෝ හේතු දක්වනවා. අපි වෙනත් හේතු ඔතෙන්ට ගන්න අවශ්‍ය නැහැ. වෙනත් තර්ක අනිත් තැන්වල මෙහිම පාටි වලට එකතු වෙනවා. ඒවා මේවා කියලා ඒක මැත්තේ තියලා අපි වැරද්ද කරන්න යන්න ඕනේ නැහැනේ. සමහරව ඔය වැරදි කරන්න ඔන්න ඔය වගේ මේ වෙනත් කාරණා ඉස්සරහට අරන් තර්ක කරලා ඒ වැරද්දට යනවා. අනිත් අයට මේ පාටිස් වලට මෙච්චර පිරිස එකතු වෙලා කටයුතු කරනකොට ඒකට බලපත්‍රයක් ගන්න ඕනේ. අපි මේ ආගමික වැඩේ කරනකොට තමයි මෙතන බලපත්‍රයක් ඉල්ලන්නේ. එහෙනම් අපිත් ඕක නැතුව කරමු කියලා අන්න වැරද්දට පෙළඹෙන්න යනවා. ඉතින් ඒක අපේ ධර්ම මාර්ගය නෙමෙයි. ඒක වැරදි. අපිට අදාළ නැහැ අනිත් අය එකතු වෙලා ඉන්නවා. අපිට යම්කිසි නීතියක් රීතියක් පනවලා තියෙනවා නම් සම්මුතියක් දීලා තියෙනවා නම් යම් පිළිගත් ආයතනයකින් අපිට අපේ වගකීම තියෙන්නේ ඒකට අනුගතව කටයුතු කිරීම. ඉතින් මම හිතන්නේ ඒක අවශ්‍ය මහත්ය ගත ක්‍රියාමාර්ගය අපිට පේන්නේ වැරදි කියලා. ඉතින් ඒක මේ වෙලාවේ හරිනේ. ඉතින් සම්මුතික සත්‍යයකට එකඟ වීම. ඔව්. ස්වාමීන් වහන්සේ අවසරයි. අතීත අනාගත වශයෙන් සිතුවිලි සමුදේ වීම දුකයි කියලා දැනෙනවා. නමුත් සමුදේ ඉතිරි නැතුව කොහොමද ස්වාමීන් වහන්සේ ඉවර කරන්නේ? ඔය ඔබතුමී ඉදිරිපත් කරන කාරණේට අදාළව අපි ඉතිරි නැතුව අශේෂ විරාග නිරෝධෝ කියන තැනට ගිහිල්ලා කතා කරොත් සිතවිලි ඇති වෙනවා අතීත සිදුවීම් ඇසුරු කරගෙන නැත්තම් සංඥා ස්කන්ධයේ යම් දේවල් යම් සංඥා තියෙන නිසා ඒවා මනසිකාර වෙලා ඒවා සිතවිලි බවට හැරෙනවා. එතකොට වර්තමානයේ සිදුවීම් වලිනුත් එහෙම වෙන්න පුළුවන්. ඒතර මෙතන තියෙන්නේ සිතවිලි අවසන් කිරීම නෙමෙයි. මේ සිතවිලි අවසන් කිරීම කියලා දෙයක් ගැන අපි කතාවක් නැහැ අපේ දහම. මේ සිතවිලි කොහොමද අපි අකුසල පැත්තට හැරෙන එක වළක්ව ගන්න. ඒකයි මේ ඉතිරි නැතිව අවසන් කරන්නේ අකුසල සිතවිලි. සිතවිලි නෙමෙයි. සිතවිලි නෙමෙයි ඉතිරි නැතිව අවසන් කරන්නේ අකුසල සිතවිලි. දැන් තණ්හාව එවැනි අකුසල සිතවිල්ල. අපි දුකට මූල පුරන සිතවිල්ල. ඒ වගේම රාගය, ද්වේෂය, මානය, මදය, ඊර්ෂ්‍යාව වගේ ඒ වගේ සිතවිලි අවසන් කරනවා.
අවසන් කරනවා කියන්නේ සිතවිල්ල ඇත්තටම වෙනස් කිරීමක් වගේ දෙයක් මෙතන තියෙන්නේ. ඉතිරි නැතිව අවසන් කරනවා කිව්වම දැන් එහෙම නෙවෙයි හිතන්නේ. අපි හිතන විදිහ වෙනස් කරනවා තවත් විදිහකින් කිව්වොත්. අපි හිතමු මිනිස්සෙක් කරන යම්කිසි දෙයක් ගැන අපිට එහෙම නැත්නම් කරපු දෙයක් ගැන. දැන් ඔබතුමී කියවනේ අතීත දේවල් මතක් වෙලා සිතවිලි එනවා කියලා. අපි ගන්න කරපු දෙයක් මතක් වෙනවා. ඉතින් කරපු දෙයක් මතක් වෙන එක ස්වභාවයක්. අහවලා මෙහෙම කළා නේද කියලා මතක් වෙන එක ස්වභාවයක්. එහෙම හිතෙනවා. හැබැයි එතන ඉඳලා අපි ඒ සිතවිලි ධාරාව කොයි පැත්තටද ගෙනියන්නේ? අකුසල පැත්තට යනවද කුසල පැත්තට යනවද? ඒතර අපි සිතවිලි නතර කරනවා කියන ඔබතුමී කියපු වචනෙන්ට ගණනය වෙන්නේ අර අකුසල පැත්තට සිතවිලි ධාරාව යන එක වළක්ව ගන්න. අපි හිතමු අර මතක් වුණු දේ දුක්ඛදායක සිද්ධියක් කියලා. අපිට යම් කෙනෙක් අවමානයක් අපහාසයක් කරා, මදිපුංචිකමක් කරා, පාඩුවක් අලාභයක් කරා කියලා හිතන්නකො. එහෙම දෙයක් මතක් වුණා කියලා. එතකොට අපි එතන ඉඳලා අපේ සිතවිලි ධාරාව අකුසල පැත්තට ගියොත් ඔන්න අපි ධර්ම මාර්ගයෙන් පිටපැන්නා. අපි කරන්නේ නැහැ. එහෙම දේවල් වෙන්න පුළුවන්. මිනිස්යන්ගේ තණ්හාව, මිනිස්යන්ගේ ආශාව, මිනිස්යන්ගේ නොදැනුවත්කම, එහෙම නැත්නම් අසතිමත් බව, නොඑක් දේවල් නිසා තව කෙනෙකුට ඒකෙන් මදි පුංචිකමක්, පාඩුවක්, අවහිරයක්, බාධාවක්, අලාභයක්, හානියක් වෙන්න පුළුවන්. නේ? එතකොට ඒක හිතාමතා කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒක අච්චයක් වෙන්නත් පුළුවන්. අතපසු වීමක් වෙන්නත් පුළුවන්. එතකොට අපි ටිකක් අර ඒක දිහා හිතන්නේ ටිකක් පුළුල් අර්ථයෙන්. අර පටු අර්ථයෙන් නෙවෙයි මට මෙහෙම කෙරුවා මට එහෙම කරන්න වටින්නේ. එහෙම නිකන් පටු විදියට හිතන්නේ නැහැ. ටිකක් පුළුල් විදියට හිතනවා. ධර්මානුකූලව හිතනවා. මෙහෙම වෙන්න පුළුවන්නේ. මිනිස්සු අතින් මේ වගේ දේවල් වෙන්න පුළුවන්නේ. එතකොට අපි අන්න බලන්න සිතවිලි ධාරාවේ කිසියම් ආකාරයක දැන් හිතන්නේ කලින් මම හිතුවේ අහවලා මට මෙහෙම කරා ආදි වශයෙන් නිකන් පටු විදියට හිතෙනවා. එහෙම නෙවෙයි. වෙන්න පුළුවන් මේ වගේ දේවල්. එතකොට සිතවිලි නැතුව නෙවෙයි. සිතවිලි තියෙනවා. එහෙත් අපේ චින්තන රටාව ඊට වඩා පුළුල් තලයකට යනවා. ඉතින් කාරුණික වෙනවා. අනිත් පැත්තෙන් Taman ගැනත් හිතනවා. මේ මට පාඩු කරා අලාභ කරා කියලා හිතනවට වැඩිය මෙතන මම මෙහෙම හිතුවොත් ආපහු මං අකුසලයක් ඇති කරගන්න මේ යන්නේ. අර පරණ එක මතක් වුණායින් පස්සේ මාම ආපහු මේ අකුසලයක් හදාගන්න යන්නේ. ඒක සුදුසුද? සුදුසු නෑනේ. ඔන්න Tamanට තේරෙනවා එහෙනම් එහෙම අකුසලයක් හදාගන්න ඕනේ නෑ. Tamanගේ පැත්තත් බලලා ඒක පිරිසිදු කරගන්න. දැන් Tamanගේ පැත්තෙන් එහෙම හිතන්නේ. අනිත් මිනිස්යාගේ පැත්තෙනොත් ටිකක් පුළුල් විදිහට හිතන. මම පව කුසල් කරගන්නත් ඕනේ නෑ මේකෙදි. අනිත් මිනිස්යාගේ පැත්තෙන් බලපුවහම අපිට තේරෙනවා මේ පැත්තෙනොත් ඉතින් ওই වගේ යම් සිද්ධි වෙන්න පුළුවන්. ඇති වෙන්න පුළුවන් කියලා. ටිකක් පුළුල් විදිහට හිතන්න අපි උනන්දු වෙනවා, උත්සාහවන්ත වෙනවා. ඒක තමයි ඕකේ ක්‍රමය. ඉතින් අකුසල සිතිවිලි නිරෝධ කිරීමයි මේ සිතිවිලි නිමා කරනවා, අවසන් කරනවා කියලා කියන්නේ. කාරණේ පැහැදිලිද දන්නේ? එහෙමයි අපේ හාමුදුරනේ පැහැදිලි. හොඳයි මම හිතනවා අපිට සාකච්ඡාව සඳහා ගත හැකි කාලය මේ නිමා වෙලා තියෙන නිසා අපි සාකච්ඡාව නිමා කරමු. මේ අපි ditthi visuddhiය කතා කරන්නේ ditthi visuddhi කාංකා විතරණේ විසුද්ධි කියන දෙකේදීම අපි හුඟක් දුරට කරන්නේ අපිට තියෙන මේ ගැටලු ප්‍රශ්න සාකච්ඡා කරලා ඒවා හරියට දහම් පැත්තට දහම් මගින් ධර්ම මාර්ගයට ඒවා අවතීර්ණ කරගන්න එක, ඇතුළත් කරගන්න එක. එතකොට ඒක ප්‍රශ්නයක් හැටියට පේන දේ ප්‍රශ්නයක් නොවෙනවා. ඒ සිද්ධිය තියෙන්න පුළුවන්. නමුත් දැන් ඒක ප්‍රශ්නයක් නොවේ. දහම් ඇසින් බැලුවම නැත්තම් ධර්ම මාර්ගයට ඒක ගත්තම ඒක ප්‍රශ්නයක් බවට පත් වෙන්නේ නැහැ. ඒක තමයි අපි මේ හුඟක් කරන්නේ ditthi visuddhiය
ඇති කර ගන්නවා කියන්නේ අපේ දැක්ම පිරිසිදු කර ගැනීම. කාංකා විතරණී කියන ඊළඟ විසුද්ධිය කියන්නේත් ඒකයි. සැක සංකා දුරු කර ගැනීම මේ ධර්ම මාර්ගයට අදාළයි. ඉතින් අපිට කාලය සීමා වෙලා තියෙන නිසා අපි පොදු කාලය මෙතනින් නිමා කරනවා. පෞද්ගලිකව සාකච්ඡා කරන්න අවශ්‍ය ඇත්තෝ දුරකථනය භාවිතා කරන්න. ඒ වගේම Skype මාධ්‍යයේ ගිණුමේ ලියලා තියන්න පුළුවන්. යමක් ප්‍රශ්නෙම ලියලා තියන්න පුළුවන් ඕන නම් සමහර ඇත්තෝ ලියලා තිබුණා එහෙම. එහෙම නැත්නම් වෙලාවක් ප්‍රශ්නයක් තියෙනවා සාකච්ඡා කරන්න දෙයක් තියෙනවා වෙලාවක් යොදා ගන්න ඕනයි කියලා ලියලා තිබුණත් අපි ඒකට වෙලාවක් යොදා ගන්න. ඒක නිසා තවදුරටත් අපේ ප්‍රශ්න ගැටලු තියෙනවා නම් අපි මේ සමීපව කතා කරන්න අපිට තවමත් අවස්ථාව නොලැබී තියෙන නිසා අපි මාධ්‍ය පාවිච්චි කරලා අපි තවදුරටත් ප්‍රශ්න ගැටලු තියෙනවා නම් කතා කරමු. හොඳයි එහෙනම් අද අපේ සදහම් හමුවට මීට වැඩි කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි ditthi visuddhiya ගැන කතා කරන්නේ මම හිතනවා ප්‍රමාණවත් තරම් මේ පිළිබඳව කතා වුණා. අපි හෙට දිනේ කාංකා විතරණ විසුද්ධියට යොමු වෙනවා. එතෙන්දිත් අපි බලාපොරොත්තු වෙන්නේ මෙවැනි ප්‍රවේශයක්ම තමයි. ඉතින් ඒ සඳහා ඒ කාරණේත් මතක් කරමින් අද අපේ සදහම් හමුව මෙසේ නිමා කරනවා. වෙනදා වගේම මේ සදහම් හමුවට සහසම්බන්ධ වුණු අපේ පූජනීය ස්වාමීන් වහන්සේලා මෙහෙණින් වහන්සේලා ආදී සියලු දෙනාම අපි කෘතවේදීව සීකරමින් අපේ සියලුම කල්යාණ මිත්‍රයන්ට මේ අපි කරන මේ සාකච්ඡා මාලාව තුළින් මතුවෙන කරුණු කාංකා විතරණිය පිනිස ditthi visuddhiya පිනිස තමන්ගේ ධර්ම මාර්ගයේ වඩාත් හොඳට පිරිසිදු කරගන්න ආධාරයක් උපකාරයක් වේවා උපනිශ්‍රේ වේවා කියන උතුම් අදහසින් ප්‍රාර්ථනාවෙන් අදිෂ්ඨානයෙන් අපි අද සදහම් හමුව නිමා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.